ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අප සරණ ගිය අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය උකලී හරි පුදුමාකාර අසිරිමත් දේවල් සිද්ධ වුණු බුද්ධ ශාසනයක්. කුලදෙටුවන් ගාව ආරක්ෂාවට රැකවරණයට හිටු බොහෝ දෙනා කුලදෙටුවන් අතෑරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා පිහිට පිළිසරණ ලබා ගත්තා. බොහොමත්ම දුකසේ පැවිදි වෙන්න අවසර අරගෙන උතුම් වූ පැවිදි බිමට පත් වෙලා නිවසට ගියාට පස්සේ රන් රිදී මුතුමැණික් ගොඩ ගහලා මෙයයි ඔබේ සම්පත කිව්වට පස්සේ ඒ මුළු සම්පතම අන්නර පේන ගඟට දාන්න කියපු මහා උත්තමයෝ වැඩ හිටපු බුද්ධ ශාසනයක්. රට්ටපාල මහා මුනිදුන්. ඒ වගේම අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය හරි පුදුමාකාරයි. ඈත ගිජිකුළු පව්වේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට ආදරයෙන් භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන හිටපු වක්කලී මහ රහතන් වහන්සේ ශ්‍රද්ධාව අධික භික්ෂුන් අතරින් අගතැන්පත් වුණා. අපි සරණ ගිය බුද්ධ ශාසනය කෙතරම්නම් අසිරිමත්ද කියලා අපට දැනෙන්නේ මෙන්න මේ කරුණ අපි ඉගෙන ගන්නකොට. අපට අවසරයි අදත් සජීවී දහම් කතිකාවත ධම්සභා මණ්ඩපය ආරම්භන්නට එවෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු වන්දනීය පූජනීය මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සුපුරුදු පරිදි ඔබ දන්නවා පළවෙනි හෝරාවේදී මහා සංඝරත්නය ප්‍රස්තුත මාතෘකාවක් ඔස්සේ උතුම් වූ දහම් කරුණු අපට විස්තර කරනවා. දෙවැනි හෝරාවේදී ඔබට අවස්ථාව ලැබෙනවා 0112 548යි 400 කියන දුරකථන අංකය ඔස්සේ දහම් ගැටලු පින්න ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළ උතුම් වූ දහම් ඕවදනක් ඔබට ලබා ගැනීමේ අවස්ථාව ධම්සභා මණ්ඩපයෙන් ලැබෙන බවත් අපි ආරම්භයේදීම සිහිපත් කරනවා. අපි සිහිපත් කරගනිමු අද ධම්සභා මණ්ඩපයේ බැතිබර විකාශන දායකත්වයෙන් දරන පින්නතුන් WL ගංගා කුමාරි ඒ වගේම සඳුනි චතුරංගා සහ අනුරංගා යන පින්නත් දිනුරුන් විසිනුයි අද බැතිබර විකාශන දායකත්වයෙන් දරන්නේ. මිය පරලෝකීය දෙමව්පියන්ට සහ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් වූ බලාපොරොත්තු ඇතුවයි අද ධම්සභා මණ්ඩපය වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයෙන් දරන්නේ. හැමදාමත් වගේ උතුම් වූ දහම් අවවාදයන් ලබා දෙන වන්දනීය පූජනීය මහා සංඝරුවනේ උතුම් වූ දෙපා වන්දනෙන් අපි අද ධම්සභා මණ්ඩපය ආරම්භමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් වූ ධම්සභා මණ්ඩපය ආරම්භන්නට. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පළමු කොට අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, සතියක කාලයකට පස්සේ අපි මේ එකතු වෙන්නේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමග. අද ධම්සභා මණ්ඩපයේ අනුශාසනාව ඔබේ ජීවිතවලට බොහෝම වටින කාරණාවක් අපි සිහි කර දෙන්න කල්පනා කළා. විශේෂයෙන් මේ ආපදා සම්පන්න කාල වකවානුවක ඒ ආපදා ස්වභාවයේ බලවත් වෙලා තියෙන පසුබිමක අපි හැමදිනාගේ ජීවිතයට මේ අහන බණපදේ අතිශයින්ම උපකාරයි. අතිශයින්ම උපකාරයක්. එනිසා හොඳට සවන් යුග යොමාගෙන ඔබ අද මේ කියා දෙන දහම් කාරණේ ඉගෙන ගන්න. අද දහම් කාරණේ අපි කියා දෙන්න කල්පනා කළේ මේ හිතක ඇතිවෙන හිතුවිල්ලක් පිළිබඳව. හිතවල නොයෙක් හිතුවිලි හට ගන්නවානේ. නොයෙක් අරමුණු, නොයෙක් ඉලක්ක මේ හිතවල උපදිනවා. අපි ගත්තොත් අපි ඉස්කෝලේ යන වයසේ අපෙන් ඇහුවොත් එහෙම මොනවද තියෙන ඉලක්ක කියලා. අපි ඒ කාර්යය කියනවා වෛද්‍යවරයෙක් වෙන්න ආසයි. ගොඩාක් දිනෙක ගිහින් ඉලා තිබ්බ එක තමයි. ගොඩාක් දිනෙක ගිහින් තියෙනවා වෛද්‍යවරු වෙන්න, ඉංජිනේරුවරු වෙන්න, ගුරුවරු වෙන්න, නොයෙක් අභිලාෂ. ජීවිතේ ඉහළට යනකොට තව තව බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉලක්ක වැඩි වෙනවා. හිතක ඇති වෙන මේ හිතුවිලි අතරේ පිංගුතුනේ යම් කෙනෙකුට හිතුවිල්ලක් උපදිනවා නම්
මට ධර්මයේ හැසිරෙන්න ඕනා කියලා. ධර්මයේ හැසිරීමම උතුම් කියලා. ඒ හිතුවිලි අතරේ අතිශයින්ම වටිනා හිතුවිල්ල එයයි. මට ධර්මයේ හැසිරෙන්න ඕන, ධර්මයේ හැසිරීමම උතුම් කියලා ඇතිවෙන හිතුවිල්ල. අද මේ බණපදේ ඇහුවට පස්සේ පින්වතුන්ලගේ හිතේ දෝංකාරදී ධර්මයේ හැසිරීමමයි වටින්නේ, ධර්මයේ හැසිරීමමයි උතුම්. එහෙම හිතේ ඔබට. මේ ධර්මයේ කියා දෙන්න මා කල්පනා කළේ එක උතුම් ජාතක පුවතක්. බොහෝම ලස්සන ජාතක කතාවක්. ඇත්තටම බොහෝ දෙනෙකුට කලාතුරකින් කියවන්න අහන්න ලැබෙන ජාතක පුවතක්. මේ ජාතක පුවතේ නම අයෝඝර. ඇයි මේ ජාතක කතාවට අයෝඝර කියලා නම වැටුනේ කියන එක ජාතක කතාව ඉගෙන ගනිද්දී තේරුම් ගන්න පුළුවන්. අපේ ශාස්ත්‍රඥ වහන්සේ බෝසත් ජීවිතයක් ගැන මේ විදිහට දේශනා කළා. අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රජකම් කළා. ඔය රාජ්‍ය කරන කාලේ ඒ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රජ කුලයට අමනුෂ්‍ය දෝෂයක් තිබුණා. හරි බරපතල අමනුෂ්‍ය ප්‍රශ්නයක්. ඒ කියන්නේ එක යක්ෂණියක් මේ රජ කුලේ මහබිසවගේ කුසේ දරුවෝ පිළිසඳ ගන්නකොට පිළිසඳ ගන්න දරුවා බිල්ලට ගන්න. කීප අවස්ථාවක දරුවෝ පිළිසඳ ගත්තා. මේ පිළිසඳ අරගෙන බිහි වෙලා ටික කාලෙ බිල්ලට ගන්නවා. බේරන්න බෑ. දැන් රජ කුලේ රජුරුව මේක සෑහෙන කල්පනා කළා මේකට මොනවද කරන්නේ කියලා වෙද්දු ගෙන්නලා බැලුවා. අවසානයේ එක දක්ෂ වෙදෙක් මේකට පිළියමක් කිව්වා. ඒ පිළියම තමයි අයෝඝරයක බිසව වාසය කරවලා අයෝඝරයේදී දරු පැටියා වදන්ට ඕන. වදන දරු පැටියා හොඳ ශක්ති සම්පන්නයා බවට පත් වෙනකන් අයෝඝරයෙන් එළියට එන්න බෑ. ඔන්න විසඳුම. අයෝඝරය කියලා කියන්නේ මොකද්ද? යකඩෙන් හදපු ගෙදරක්. සම්පූර්ණයෙන්ම වටේට යකඩ හිටින විදිහට හදපු ගෙදරක්. දැන් මේක තමයි දීපු විසඳුම. දැන් අපි ගත්තොත් එහෙම අදටත් ඔය කියනවනේ මේ සූර්යය දැම්මොත් හරියනවා. එහෙමයි. ඊට පස්සේ ළඟ සමහර ඔය හීනෙන් බය වෙන ප්‍රශ්න, ඔය අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන අය ළඟ ගිර තියාගෙන ඉන්නවනේ. එහෙමයි. සමහර අය කොණ්ඩෙට ඇනෙහිමත් ගන්න සානස්. නොයෙක් දේවල්. එහෙමයි. නොයෙක් දේවල් තියෙනවා මේවට විසඳුම් කියලා. එහෙමයි. ඉතින් ඔය වගේ අර තිබුණු අමනුෂ්‍ය ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා කවුරු හරි වෙදෙක්. එහෙමයි. එතකොට රජුරුව කල්පනා කළා දැන් මේ කරපු ඔක්කොම අසාර්ථක වෙච්ච එකේ මේකවත් කරලා බලන්න ඕන කියන. රජුරුව හැදුවා අයෝඝරයක්. ඉතින් යම් පමණකට පහසුවට හදන්න ඇති. නමුත් ඉතින් යකඩෙන් ගෙයක් හදනවා කියන එක ගත්තාම ඔක ගොඩාක් සුඛෝභෝගී නෑනේ. එහෙමයි සානස්. ගෙයක් හැදුවා. හදලා බිසව ඒ ගෙදර වාසය කෙරුවා. බිසව ඒ ගෙදරදී ගැබ් ගත්තා. ගැබේ පිළිසඳ ගත්තේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු මහා පිං ඇති අපේ බෝසතන් වහන්සේ. බෝධිසත්වය යම්සනයක යම් මොහොතක ඒ මෑණියගේ කුසේ පිළිසිඳ ගන්නවද? පිළිසිඳ ගන්න මොහොතේම අර යක්ෂණී යක්ෂ ජීවිතෙන් චුත වුණා. ඒ වුණාට ඉතින් මේක මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ නෑනේ. එහෙමයි. මනුස්ස ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නේ තාම අර ප්‍රශ්නේ තියෙනවා කියලා. ඉතින් බෝසතන් වහන්සේට සිද්ධ වුණා අයෝඝරයේදීම අම්මගේ කුසේ ඉඳලා අයෝඝරයේදීම බිහි වෙලා අයෝඝරයේම වැඩෙන්න. ඒ නිසා බෝසතන් වහන්සේට කිව්ව නම තමයි අයෝඝර කුමාරයා. යකඩ ගෙදර හිටපු කුමාරයා. ජීවිතවල අදට වුණත් මහත්තයා දැන් සාමාන්‍යයෙන් නොඑක් ප්‍රශ්න හටගත්තාම ඔය අමනුෂ්‍ය දෝෂ වගේ ඒවා අපිට කොච්චර කැපකිරීම කරන්න වෙනවදනේ. ඊළඟට ඇතැම් ලෙඩ වර්ග හැදුනට පස්සේ ඔන්න දැන් කියනවා මේ සීනි ඇවිල්ලා ළඟට. කියනවා අදින් පස්සේ සීනි කන්න බෑ කියනවා. ඊට පස්සේ ඉතින් අර සීනි කෑම වලට ආසයි. අනේ ඉතින් කන්න විදිහක් නැහැ. එහෙමයි. එහෙම නැත්නම් ඔන්න තෙල් වැඩි කෑම කන්න බෑ කියනවා. හොඳට තෙල් දාලා තෙලට බැදලා කන්න ආසයි. අනේ ඊට පස්සේ බෑ අර කෑම දිහා බල බල ඉන්න ඕන කන්න විදිහක් නැහැ. මේ ජීවිතය ඇතුලේ අපි එහෙම ගුටි කනවනේ. එහෙමයි. අපි ගුටි කනවා විතරයි. ගුටි කකා හෙම්බත් වෙනවා විතරයි. අපි මොකුත් ඉගෙන ගන්නෑ. ඥානෙ නැති නිසා. හැබැයි බෝධිසත්වයෝ අර අයෝඝරයේ ඇතුලේ මේ අමනුෂ්‍ය දෝෂකින් පීඩාවට පත් වෙලා අයෝඝරයේ ඇතුලේ 16 අවුරුද්දක් වැඩෙනවා. අයෝඝරයෙන් පිටට එක අඩියක් තියන්න දෙන්නේ. හිර කූඩුවේ දැම්මා වගේ අවුරුදු 16ක් මේක ඇතුලේ. 16 අවුරුදු වයස වෙනකොට කුමාරයා හොඳ ශක්ති සම්පන්නයා. රජුරෝ කල්පනා කළා දැන් මාත් වයසයි කුමාරයාට හොඳට හයියක් තියෙනවා.
දැන් මේ යකෙකුටවත් මේ කුමාරයාට හානියක් කරන්න බෑ. එහෙම කී කුමාරයාව එළියට අරගෙන රජකම දෙන්න ඕන. අයෝගර කුමාරයාව අර අයෝගරයෙන් එළියට ගත්තා. එළියට අරගෙන කිව්වා පුත්‍රය නුඹ දැන් මේ රාජ්‍ය පාලනය කරන්න සුදුසුයි. ඒ නිසා මගේ පුත්‍රේ ඔබ රාජ්‍ය පාලනය කරන්න කිව්වා. ඒ කියනකොට මහා බෝධිසත්වයෝ අපේ බෝසතාණන් වහන්සේ කියනවා පියරජාණෙනි මට වරයකට අවසර. මට වරයකට අවසර කිව්වා. වරය කියලා කියන්නේ අවස්ථාවක් දෙන්න කියන එක. රජවරුන්ගෙන් වරනේ ලැබෙන්නේ. එහෙමයි. එතකොට කිව්වා හා වරේ ඉල්ලන්න කිව්වා. පියරජතුමනි මට රාජ්‍ය එපා. මේ රජමාලිගාවේ සම්පත් වලින් සොච්චමක්වත් මට එපා. මට හුදෙකලා වෙන්න ඕන. මට වනවාසයට යන්න ඕන. මං දහමේ හැසිරෙන්න ඕන. අන්න රජකුමාරයාට අර හිතවිල්ල හටගෙන. සංසාරයෙන්ම අප එකක් වෙන්න. සංසාරේ පින්බලයකට ආපු එකක්. සංසාරේ පින්බලයකට ආපු ඒ හිතවිල්ල මහා පින්වන්ත බෝධිසත්වයන් වහන්සේට තිබුණා. අපිට තියෙනවා පින්බලයක් මහත්තයා. අපිට තියෙන පින්බලය තමයි මෙව අහන්න පින්. එහෙමයි. එක එක විකාර දේවල් අහන ලෝකෙක අපිට මේ කන් වලින් මෙව අහන්න ලැබුණානේ. මේක තමයි අපිට ලැබිච්ච පින. මේ වගේ ආශ්චර්යවත් මිනිස්සු, නුවණින් මෝරපු මිනිස්සු, නුවණින් ජීවිතේ දිනපු මිනිස්සු මෙහෙම අතීතයක් මේ ලෝකේ තිබුණා කියලා. අපේ මහා බෝධිසත්වයෝ එහෙම කියනකොට රජුරවන්ට අදාහ ගන්න බෑ. රජුරෝ කියනවා පුත්‍රය මොක කාඩුවක්ද? රාජ්‍ය උරුමකාරය ඔබ. ඔබ කුමක් නිසා හුදෙකලාව වනයේ වාසය කරන්න කැමතිද? එතකොට මේ රජකුමාරයා කියනවා අයෝගර කුමාරයා පිය රජාණෙනි හිර කූඩුවක් අස්සේ ඉනවා වගේ අයෝගරේ අවුරුදු 16ක් මං ජීවිතය ගැන ඉගෙන ගත්තා. හොඳටම ඇති. හොඳටම ඇති මට මේ රාජ්‍යයට වඩා වටිනවා හුදෙකලා වාසය. රාජකීය පිරිස කිව්වා ඒක අමනුස්ස ප්‍රශ්නයක් නේ. ඒක අමනුස්ස ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ අරුබුද ඉවරයි. දැන් මොහොකට කැලේ යනවද? අන්න බලන්න මිනිසයන්ට වෙන දේ මහත්තයා. ඕක තමයි අදටත් වෙන්නේ. ප්‍රශ්නයක් ආවට පස්සේ ඔන්න ප්‍රශ්නෙට මැදි වෙලා වකුටු වෙලා බය වෙලා ඉන්නවා. පොඩ්ඩක් ප්‍රශ්න එහෙම වෙච්ච ගමන් ඔක්කොම අමතකයි. එහෙමයි. ඔක්කොම අමතකයි. දැන් මේ වසංගතයේ තත්ත්වයේ තියෙනකොට ඔන්න මුලින්ම කිව්වා මේ වසංගතේ හරි වේගෙන් බෝ වෙනවා. ඒ නිසා හොඳට මුවාවරණ දාගෙන රැකෙන්න. අත් හොදන්න. මීටරයක හමාරක පරතරේ තියාගන්න. පිරිස එකතු වෙන්න එපා වුණ කිව්වා. කිව්වහම දැන් මේ ඒකට යම් ඔන්න ආරක්ෂා වෙලා හිටියා. ආරක්ෂා වෙලා ඉද්දි ඔන්න එකපාර කිව්වා අපි දැන් එන්නත හොයාගෙන තියෙන්නේ මේ එන්නත ගැහුවොත් ප්‍රශ්න ඉවරයි. ගහගත්ත එන්නත. එන්නත ගහගත්ත ගමන් හිතුවා ඔක්කොම හරි දැන්. ඊට පස්සේ හිතු මනාපේ හැසිරෙන්න පටන් ගත්තා. දැන් පේනව නේද මේ වෙනකොට තියෙන උද්ගත වෙලා තියෙන තත්ත්වේ. එහෙමයි සෝමනාස්. මේ වෙනකොට පාලනය කරපු සෞඛ්‍ය අංශවල ආරක්ෂක අංශවල පිරිසට පාලනය කරගන්න අමාරු තත්ත්වයක් උද්ගත වෙලා අපි ඒ තවත් එක එක්කෙනාට චෝදනා කර කර ඉන්නවා. තවත් එක එක්කෙනාට චෝදනා කරනවා. අහවල්ලු නිසා, අහවල්ලු ගත්ත තීරණ නිසා. තමුන් මොකද්ද කළේ කියලා මතක තියාගන්න ඕනේ. තමුන් රැකුණාද කියලා හිතන්න ඕනේ. ගොඩාක් දිනකට අමතක වෙනවා. ඒ කාරණේදී ස්වාමීන් වහන්සේ එක එක්කෙනාට පෞද්ගලිකව වගකීමක් තිබුණා ස්වාමීන් වහන්සේ නේද? තමන්ට පෞද්ගලිකව මනුස්ස වර්ගයා වෙනුවෙන් වගකීමක් තිබුණා. ඒ වගකීම ඉෂ්ට කරපු පින්වතුන්ලාට හදවතින්ම සතුට වෙන්න පුළුවන්. මං නම් මගේ රැකවරණය තදාගත්තා. මං රැකිච්ච නිසා මං මේ සමාජයේ මේ මිනිස්යාවත් රැක්කා. දැන් බෝධිසත්වයන්ට දැන් අපි මේ ප්‍රශ්නෙත් මේ ගුටිය කාලා යම් කාලයක ඉවරුණා කියලා හිතන්න මහත්තයා ඔක්කොම අමතක වෙනවා අපට. මේ අවවාදය කරන්නේ එසේ අමතක නොකර ගැනීම පිණිසයි. මහා බෝධිසත්වයෝ මේ රාජකීය පිරිස කියපු කතාවට හරීම ලස්සන උත්තරයක් දුන්නා. ඇත්තට මේක අසිරිමත් බණපදයක්. ඒ බණපදේ මේක කියවපුවාම තේරෙනවා ඒ කාලෙට වඩා වටිනවා අදට. එදා මහා බෝධිසත්වයෝ ඒක කියනකොට ඒ තිබුණු පරිසරයට වඩා මේක වඩාත් උචිත වෙන්නේ අදට. බලන්න බෝසතාණන් වහන්සේ කියපු දේ. යම් රැයක දහවලක මේ සත්වයෝ අම්මාගේ කුසේ පිරිසඳ ගන්නවද? පිරිසිඳ ගත්ත මොහොතේ සිට
මේ සත්වයාගේ ජීවිතයේ එකම පැත්තකට ඇදෙනවා. ඒ මරණය නම් වූ උවදුරටයි. මරණය නම් වූ උවදුරට ඇදෙනවා කියන එකෙන් බේරුමක් නැත්තේය. දැන් හිතුවේ අමනුස්ස උවදුර ඉවරුණාට පස්සේ උවදුර ඉවරයි කියලා. මරණය කියලා උවදුරක් මහත්තයා අපි හැමෝටම තියෙනවා. හැම නිමේෂයකම හැම තප්පරයකම හුස්මක් උඩට හෙලද්දි හෙලපු හුස්මක් පහළට හෙලද්දි මේ ඔක්කොම මරණයට ලංවීමක්. ගත කරනවාද යම් දශමයක් ජීවිතේ අපි ලං වෙන්නේ මහත්තයා අනිවාර්යෙන් මරණයට. මරණයට ඇදී ඇදී ඉන්නවා. අපි හිතනවා මේක විසඳගත්තොත් එන්නත ගහගත්තොත් ප්‍රශ්න ඉවරයි. මේ දේ කරගත්තොත් ප්‍රශ්න ඉවරයි. අපේ තියෙන බොළඳ ලාමක කල්පනා. අපිට මහා උවදුරක් තියෙනවා. මහා උවදුරක් තියෙනවා. ඒ මහා උවදුරට ඇදී ඇදී ඉන්නවා. යුද බලයෙන් යුක්තව මහා බලවත් බවට පත් වූ මිනිස්සු දකින්ට ලැබෙනවා. ඔවුන් පවා නාකි වෙලා මරණයෙන් අවසන් වෙලා යනවා. කොච්චර යුද බලයක් තිබුණත් කොච්චර බල පරාක්‍රමයක් තිබුණත් මරණයෙන් නිදහස් වෙනවා පේන්න නැහැ. ඒ නිසා මේවා දකිනකොට හැමදෙනා ඉපදීම නාකිවීම යන උපද්‍රවයෙන් පීඩාවට පත් වී සිටින්නේය කියා දකිනා විට මාහට ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බව සිතේ. හැම දිනාට මේ උවදුර තියෙනවා කියන එක දකිනකොට බෝසතාණන් වහන්සේට හිතෙනවා කියනවා මට නම් හැම දෙයකටම වඩා වටින්නේ ධර්මයේ හැසිරීමයි. ඒක හරි පුදුම කාරණයක් ස්වාමීන් වහන්සේ. තව බුද්ධත්වයට පත් වෙලත් නැහැ. පුදුම ප්‍රඥාවක් නේ ස්වාමීන් වහන්සේ. එතෙන් මහත්තයා හිත පහදව ගන්න කාරණේ. බෝසතාණන් වහන්සේ කාලේ ප්‍රඥාව මෙහෙමනම් අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේගේ ප්‍රඥා මහිමේ. බලන්න මේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ බෝසත් ජීවිතවලත් මහත්තයා ඉස්මතු කරලා පෙන්වන්නේ. නැත්තම් දැන් සංසාර ගමනේ එනකොට උන්වහන්සේ ගත කරපු ජීවිත මෙපමණයි කියලා කියන්න බෑනේ. එහෙමයි. නමුත් උන්වහන්සේ ඉස්මතු කරන්නේ අපිට ප්‍රයෝජනයක් තියෙන එකක්මයි. මේ බණපද ඉස්මතු කරන්නයි මේ කතාව ඔක්කොම කියන්නේ. එහෙමයි. මහ බෝසතාණන් වහන්සේ දේශනා කරනවා බිහිසුණු සිවුරඟ සෙනග පිරිවරාගෙන රට රාජ්‍යය ජය ගන්නා අධිපති වූ රජවරු මේ ලෝකේ දකින්න ලැබෙනවා. වර්තමානයේ ගත්තත් පින්වතුනි අනිත් රටවල් යටපත් කරගෙන තමන්ගේ යුද බලයෙන් මේ රටවල් පාලනය කරගෙන ඉන්න මහා බලවත්තු නැද්ද? වර්තමානෙත් ඉන්නවා. ඒ කාලේ එහෙම මහා රජවරු යුද බලයෙන් අනිත් මිනිස්යාව යටපත් කරගෙන හිටියා කියනවා. ඒ කිසිවෙක් මොන දේ දිනුවත් මරණය ඉදිරියේ ජය නොගන්නේය කියා දකිනා විට මාහට ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බව සිතේ. මොන දේ දිනුවත් මරණය ඉස්සරහා පරදිනවා කියලා දකිනකොට මමත් මරණය ඉස්සරහා පරදිනවා නොවේද කියලා දැකලා වඩාත් උතුම් දේ කරන්න ඕන. වඩාත් උතුම් ධර්මයේ හැසිරීමයි. ඇතැම් වූ ඇත්ත ශ්‍රිය පාබල ආදී සේනා පිරිවර බලයෙන් සතුරු උවදුරු වලින් මිදෙන අයුරු දකින්ට ලැබේ. සේනා පිරිවරාගෙන ගිහිල්ලා සතුරු උවදුරු මඩිනවා පේනවා. එහෙත් ඒ කිසිදු සේනා බලයකින් මරණයෙන් නිදහස් වෙන්නට බැරි බව පෙනේ. මොන සේනාව දාලවත් මරණයෙන් බේරිල්ලක් නැහැ. ඒ නිසා මට ධර්මයේ හැසිරීම හැමට වඩා උතුම් බව සිතේ. හරිම ලස්සනයි මේක. පින ස්වාමීන් වහන්සේ මෙතන ධර්මයේ හැසිරෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කාමයන්ගෙන් වෙන්වීම. ඇත්තටම ධර්මයේ හැසිරීම කියලා කියන්නේ මහත්තයා මෙතන සිත කය වචනයෙන් යහපත කිරීම. මේ කාලේ වෙනකොට ඒ කියන්නේ මේ දහම්පදේ බෝසතන් වහන්සේ විස්තර කරන කාලේ වෙනකොට සම්බුදුපතක් නැහැනේ. ඒ කාලේ තිබුණේ සුචරිතය. සිත කය වචනයෙන් යහපත කිරීම. මේ සිත කය වචනේ යහපත කරන්න ඇයි මේ රාජ මාලිගා ආදී අතහරින්න සූදානම්? ඒක හොඳට තේරෙනවා ඉස්සරහට. ඒක හොඳට තේරෙනවා ඇයි මේ රාජ්‍ය සම්පත්තිය අත්හැරලා හුදෙකලා වෙලා මේක කරන්න ලැහැත් වෙන්නේ. ඇත්ත ශ්‍රියපාබලාදී මහා සේනා පිරිවරාගෙන ගොස් සතුරු බල සේනා නසනා සූරයෝ දකින්ට ලැබේ. මහා සූර වීර අය සේනා බලය පිරිවරාගෙන ගිහිල්ලා අනිත් සතුරු සේනා නසනවා දකින්ට ලැබෙනවා. එහෙත් මරණේ නසනා සූරයෙක්ව දකින්ට නොලැබේ. මෙසේ දකිනා කල්හි මාහට
ධර්මයේ හැසිරීමම උතුම් යයි සිතේ. මද වැහෙන හස්තීන් කිපී නගරයේ මධ්‍යයට පැන ජනයාව නසා දමනු පෙනේ. මහා හස්ති රාජයෝ මහා ශරීර ඇතුව කිපුණු හිතින් ජනයා මැදට ඇවිල්ලා මිනිස්සු සීකට විසි කරලා මිනිස්සුන්ව මරලා දානවා. ඒ බඳු කාය බල ඇති හස්තීන්ටවත් මරණය නම් නසා දෙමිය නොහැක්කේය. මරණය විසින් ඒ හස්තියාවද නසා දමන්නේ. බලන්න මහත්තයා හිතපු විදිහනේ. මේ ලෝකේ අපි දකින දේවල් නෙමෙයි කියන්නේ. අපි ඇස් දෙකින් දකින දේවල් තමයි මේ බෝසතාණන් වහන්සේ නුවණින් දැක්කේ. අපි ඇස් දෙකින් විතරක් බලලා ඇස් දෙකින් විතරක් විඳලා ඒක එතනින් ඉවරයි. අපේ ඥානේ මොට නිසා මේක තේරෙන්නේ. ඥානේ මොට නම් මහත්තයා ශ්‍රද්ධාව තියුණු කරගන්න ඕන. ඥානේ මොට නම් මොට ඥානයක් තියෙන කෙනාට අඩු ගානේ ශ්‍රද්ධාව තියුණු කරගන්න පුළුවන් නම් ඒ ශ්‍රද්ධාව නිසා එයාගේ ඥානේ දීප්තිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරපු වචනයට හිත පහදව ගන්නවා නම් එයා ප්‍රඥාවන්තයෙක් වෙනවා. දැන් කෙනෙකුට තනියෙන් මේක හිතාගන්න බැරි නම් බුදුබණ පදේ අහලා මෙහෙම හිතන්න පටන් ගත්තොත් එයා ඥානවන්තයෙක් වෙන්නේ නැද්ද? එයා ඒකාන්තයෙන් ඥානවන්තයෙක් වෙනවා. බෝසතාණන් වහන්සේ මෙහි තව වදාරනවා හොඳ දක්ෂ වීර ධනුර්ධරයෝ ඉන්නවා. ওই ධනුර්ධරයන්ට දුර තියෙන ඉලක්ක පවා අඳුනගෙන ඉලක්කෙටම විදින්න පුළුවන්. දුර සිටින සතුරෝ පවා සැනකින් නැසලා දාන්න පුළුවන්. ඒත් ඒ කිසිවෙකුට මරණේ නැසෙනා විදිහට ඉලක්කයට විද ගන්නට බැරිය. එහෙමයි. එකම කාරණයක් ඉස්මතු කරන්න ස්වාමීන් වහන්සේ පුදුමාකාර ප්‍රඥාවක් නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මහත්තයා කොච්චර ජීවිතය ගැන හරි විදිහට හිතීමක් එතන තියනවාද? අපි ජීවිතය ගැන හිතනවානේ. දැන් මේ මිනිස්සු හැමදෙනාම පින්වතුනි අපි හැමදෙනෙම මේ ජීවිතය ගත කරන විදිහ ගැන හිතනවානේ. අපි හිතන හිතවිලි වල ලාමක බව තේරෙනවා මේ වටින හිතවිලි අහපුවා. හරිම පළල් දැක්මක් නේ ස්වාමීන් වහන්සේ. අපි මොනවාද හිතුවේ කියලා අපිටම අපි ගැන ලැජ්ජාවක් ඇති කරගන්න පුළුවන් මේ ගැන හිත පහදව ගත්තොත්. එහෙම ලැජ්ජාවක් ඇති කරගෙන මහත්ය කළ යුතු නොවැනති දේ තමයි මේ පිළිවෙලට හිතන්න පටන් ගන්න එක. එහෙමයි. අද පටන් මේ මොහොතේ පටන් ධම්සභා මණ්ඩපයේදී ස්වාමීන් වහන්සේ අපිට මේක කියලා දුන්නා. මං මේ වෙලාවේ ඉඳලා මේක හිතනවා කියන අදහසින් මේ වැඩේ පටන් ගන්න පින්වතුනි ධර්මයේ හැසිරීමමයි උතුම්. ඊට වඩා දෙයක් නම් මේ ලෝකේ තවත් ඇත්තේ නෑ. මේ ලෝකේ මිනිස්සු හොයපු දේවල් ඔක්කොම නිස්සාරයි කියලා පෙනි තියෙනවා. මිනිස්සු ප්‍රාර්ථනා කරන අභිලාෂ ඔක්කොම නිෂ්ඵලයි කියලා පෙනි තියෙනවා. දෑහෙට ඒවා පෙනින්දී මේ කියන කාරණේ ගැන හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගත්තොත් මේ ඊතා කෙටි කලකට ලැබිච්ච මනුස්ස ජීවිතේට ලොකු වටිනාකමක් අපිට එකතු කරගන්න අවකාශය තියෙනවා. දියපිරුණු මහා වැව්පොකුණු විල් ආදියක් තිබෙනවා. මහා ජලකඳ දරාගෙන තියෙන ඒවා පවා කාලයාගේ ඇවෑමින් සිඳී යනවා. මහා සුවිශාල පර්වත තියෙනවා. මහා විශාල ගොඩනැගිලි තියෙනවා. සුවිශාල පර්වත ගොඩනැගිලි රාජමාලිගා ආදියත් කාලයාගේ ඇවෑමින් විනාශ වෙලා යනවා පේනවා. එහෙව් එකේ අඩි 5ක් 6ක් ඉන්න මේ සොච්චන් මිනිස්සයා. මේ මිනිස්සයා හිතනවා නම් අපි මේකේ හැමදාම සදාකාලිකව ඉන්නවා කියලා. ඒකේ පුද්ගලයාගේ තියෙන කොච්චර අඥානකමක්ද? සියල්ල වෙනසී යන අයුරු දකිනා විට මාහට නම් ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බව සිතේ. ඔය විදිහට මේ ස්ත්‍රී පුරුෂ කොයි කාගේ ජීවිත චංචලයි. කොයි වෙලාවේ මරණය හමුවේ නැසී යාවිද කියලා කියන්න බෑ. ආන මහත්තයා රාජමාලිගා අත්හැරලා තමන්ගේ වැඩේ කරන්න කැප වෙන්න හේතුව. එහෙමයි. මේක අවිනිශ්චිතයි. අපි හිතමු කෙනෙක් කල්පනා කරනවා නෑ රාජ්‍ය විචාරලා මිනිස්සුන්ට යහපත හදලා මං යනවා. එහෙමයි. එහෙම යන්න පුළුවන් කමක් නෑ. ඇයි මේක අවිනිශ්චිතයි. අපි හිතුවොත් එහෙම අපිට මෙහෙම පැනවීමක් තියෙනවා නම් 30 පැන්නට පස්සේ තමයි මැරෙන්නේ. අන්න අපිට 30 වෙනකන් ඉන්න පුළුවන් නේ. එහෙමයි. 30 වෙනකන් අපිට රැකවරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ලොකු පාලම් බිල්ඩින් වගේ හදපුවම මහත්තයා ඒවට යම් මේ ප්‍රමිති සහතිකයක් ගැරන්ට් එකක් දෙනවා මේක අවුරුදු 50ක්. එහෙමයි. 60ක් 70ක් මේක තියෙනවා. ස්ථිරව මේකට මුකුත් වෙන්නේ නැහැ. එහෙම ඒකට දෙනවා ප්‍රමිති සහතිකයක්. කවුද මහත්තයා අපේ ජීවිතේට ප්‍රමිති සහතිකයක් දෙන්නේ?
අපේ ජීවිතේ කොයි ඇසිල්ලේ මොකක් නිසා මැරෙයිද කියලා කාට කියන්න පුළුවන්ද? ජීවිතේ චංචලයි. ස්ත්‍රියක් වෙලා උපන්නත් පුරුෂයෙක් වෙලා උපන්නත් ජීවිතය කියලා කියන්නේ තනකොළ අග තියෙන පිනිබින්දුව වගේ චංචල එකක්. කොයි වෙලේ නැසලා යාවිද දන්නේ නැහැ. මේක ගැන උපමාවක් කියන්න තියෙන්නේ හරියට බේබද්දෙක් ඇඳගෙන ඉන්න වස්ත්‍රයක් සරමක් වගේ කියලායි. බේබද්දෙක් හොඳටම බිහිලා වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නවා. ওই වස්ත්‍රය ගැන අපිට කියන්න තියෙන්නේ මේ මිනිහා මේක කොයි වෙලේ කඩාගනින්ද දන්නේ නැහැ කියලා. එහෙමයි. ආන් ඒ වගේ කියනවා මේ ජීවිතේ. බේබද්දෙක්ගේ ශරීරයේ තියෙන වස්ත්‍රයක් වගේ. ඊළඟට කාදනය වෙන ගම් යුරක තියෙන ගහක් වගේ. කොයි වෙලාවෙ ගඟටම කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ. මේ වගේ අස්තිර ජීවිතයක් තියෙනවා කියලා දකිනකොට මට නම් ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බව සිතේ. ගස්වල ගෙඩි වැටෙනවා වගේ ලොකු කුඩා මැදි වයසේ ස්ත්‍රී පුරුෂ හැමදෙනාම මෙරි මෙරි යනවා පේනකොට ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බව මට සිතේ. පින්වතුනි අපිටත් එහෙම හිතෙන්න ඕන. මේ මාධ්‍යයෙන් අපිට නිතරම පේනවානේ අද මෙච්චරක් මැරුණා. අද මෙච්චරක් මැරුණා. අපි මේ මරණේ කතාව අහනවා. ගොඩාක් මැරෙනකොට අපි හප්පී කියලා හූල්ලනවා. චුට්ටක් මැරෙනකොට අපි කියනවා අපේ දැන් අරු වෙලා. දැන් නම් යාන්තම් මේ සමනයකටපත් වෙලා. මරණය ගැන ඇහෙද්දීත් අපි මෝඩයෝ විදිහට හිතනවා. මරණය ගැන ඇහෙද්දීත් මරණයේ දෝංකාරයේම හාත්පස රැවුදෙද්දීත් අපි මෝඩ විදිහට කල්පනා කරනවා. මහබෝධිසත්වයෝ කියනවා ගස්වල ගෙඩි වැටෙනවා වගේ. හුලං ආවට පස්සේ ගස්වල ගෙඩි ලපටි කියලා නෑ මෝරලා කියලා නෑ හැම ගෙඩියක්ම වැටිලා යනවා. ගස්වල ගෙඩි ඇදගෙන වැටෙනවා වගේ පුංචි අයොත් මෙරි මෙරි යනවා. තරුණයොත් මෙරි මෙරි යනවා. මේ කොරෝනා වසංගතය නිසා වයස් ભેදයක් නැතුව මිනිස්සු මැරෙනවා. එහෙමයි සාමිනාස. මම ඒකයි කිව්වේ මේක හැම කාලෙට වඩා ඒ කාලෙට වඩා අදට වටිනවා. අද අපිට මරණයේ දෝංකාරය අසරණ මිනිස්සු මැරිලා යන හැටි මිනිස්සු මැරිලා යනකොට ශෝක තැවුල් උපදින හැටි මේවා පේනවා අපිට. මේවා බලාගෙන අපි කල්පනා කරනවා නම් මෙහෙම ජීවිතයක මට නම් ධර්මයේ හැසිරීමමයි උතුම් කියලා. ඒක කොච්චර වටින එකක්ද? මේ සත්වයාගේ ආයුෂ ගැන මෙහෙම හිතන්න එපා කියනවා. හඳ පිරෙනවා වගේ ආයුෂය පිරෙන්නේ නම් නැත. හඳ කියන එක හිමීට පිරිපිරි පුරහඳ පායනවා වගේ ආයුෂය කියන එක පිරෙන්නේ. අපි මේ ජීවිතය ගැන බලන විදිහට නම් මහත්තයා අපිට හිතෙන්නේ ආයුෂය පිරෙනවා වගේ. අපි උපන් දිනේ සමරනෝනේ. අපි හිතනවා ඔන්න දැන් 29යි. දැන් 30යි. 31යි. අපිට පේනවා මේක නිකන් පිරෙනවා වගේ. ඉටිපන්දම් පිරෙනවා. සමහරවල්ලාට සායනස එක බලාපොරොත්තුවක් නැති වුණොත් අපි තව බලාපොරොත්තුවක් ඒ වෙනුවට තියා ගන්නවා සායනස. ඔව් දැන් බටහිර ජාතිකයන්ගෙන් අපිට මේ හුරු වුණානේ මේ උපන් දිනේ ඉටිපන්දම් පත්තු කරන එක. එහෙමයි. ඒතර ඉටිපන්දම් නම් පිරෙනවා. ඉටිපන්දම් එන්න පිරෙනවා. එහෙමයි. මනුස්ස ජීවිතේ ජීවත් වීම පිණිස තියෙන අකවානු කාලය ඒක අහිමි වෙවි යනවා. හරියට මේක අමාවක පැත්තට යන හඳක් වගේ. අනිත් පැත්තටයි යන්නේ ජීවිතේ. ජීවිතේ යම් කාලයක් ගත වුණා නම් ඒ කාලය ගෙවි ඉක්ම ගියා. ආයේ ඒ කාලේ එන්නේ නැහැ. බලන්න මේ ජාතක කතාවේ තියෙන අර්ථ. ජීවිතේ යම් කාලයක් ගෙවි ගියා නම් හොඳට මතක තියාගන්න ඒක ගෙවිලා අවසන් වුණා. ආයේ එන්නේ නැහැ. හඳ නම් මාසින් මාසෙට පිරෙනවා පේනවා. මේ පිරිච්චි හඳ ගෙවි ගිහිල්ලා අය පිරෙනවා පේනවා. අපේ ජීවිතේ එහෙම වෙන්නේ. අපි ලපටි ඈයෝ විදිහට ඉඳලා පිළිවෙලින් උස්මහත් වුණා. ආයේ එකපාර ලපටියෝ බවට පත් වෙන්නේ. හරියට ඉදිච්චි බතක් පිළුණු වෙවි ප්‍රයෝජනෙට ගන්න බැරි තැනට යනවා වගේ අපේ ජීවිත පින්වතුනේ දිරනවා. අවසානයේ වයසටපත් වුණාම මේ කාම සැප සම්පත් එකකින්වත් සැපයක් උපදවා ගන්නට බැරුව යනවා. වයසට ගියාට පස්සේ සීයලා ආච්චිලා චිත්‍රපටි බලලා සතුට වෙන්නේ. ඒ සීයලා ආච්චිලාට හොඳ සැටි දුන්නා කියලා. ඒ සැටියේ පෙරලි සතුට වෙන්නේ. ලස්සන සෙරෙප්පු ගෙනත් දුන්නා කියලා ශාෂෝක් සෙරෙප්පු කියලා සතුට වෙන්නේ. වයවරු දුනාට පස්සේ මේ කාම සම්පත්තියෙන් මත්වීම කියන එක කොච්චර නිෂ්ඵලද කියලා තේරෙනවා. කෙනෙකුට මහත්ය පුළුවන් වුණොත් එහෙම නාකි වෙන්න කලින් මේක තේරුම් ගන්න. එහෙමයි. කොච්චර වටිනවද?
මේ ජාතක ධර්ම ශ්‍රවණය කරන කෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ බණපද අහන කෙනාට ආන්ගේ වාසනාව ලැබෙනවා. තමුන් නාකි වෙන්න කලින් තමුන් ඔත්පල වෙන්න කලින් ජීවිතය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. එහෙමයි. ගෙවිච්ච කාලේ අදින්න බෑ කියනවා. කාම සම්පත් එකක්වත් නාකි වුණාට පස්සේ වටින්නේ නැහැ කියනවා. ඒ නිසා මේ තියෙන සජීවී අජීවී කාමයේ ගැන සැපයි කියන්නේ කොහොමද? මේ තරුණ වයසේ තියෙන සජීවී අජීවී සම්පatti මේ කාම සක්ත දේ මේ රූප ශබ්ද මෙවුවා සැපයි කියලා කටක් ඇරලා කොහොමද කියන්නේ කියලා. ඒක සැපක් නම් හැමෝටම සැප උපදින්න එපෙයි. ඒක කාලයකට විතරක් අයිති එක. එහෙමයි. රූපින් හැඩ වෙනවා කියන එක මහත්තයා තරුණ කාලෙට විතරයි අයිති. නාකි වුණාට පස්සේ කණ්ණාඩි ගාවට යන්න ලැජ්ජයි. තමන්ට තමන්ව දකිද්දි හිතට හරි නෑ. මේ කය වඩනවා කියන එක මේ කාය වර්ධන ස්ථානවලට ගිහිල්ලා බර උස්ස කය වඩනවා කියන එක තරුණ කාලෙට අයිති එක. එහෙට මෙහෙට හැරි හැරි කයේ හැඩ බලනවා කියන එක තරුණ කාලෙට අයිති එක. ඒක නාකි වුණාට පස්සේ ඇඟේ හැඩ බලන්න අකමැති. ඇඟ වැහැරිලා පේනවා. එහෙමයි. ඒ නිසා මේ කාලයකට අයිති දෙයකින් තමයි මිනිස්සු මත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන වදාළේ කාමයේ වනාහි සුපින කූපමා කාමා රැහීනෙන් දුටු සිහිනයක් බඳුය. රැහීනෙන් කොච්චර ලස්සන හීනයක් දැක්කම මහත්තයා ඇහැරෙනකන් විතරයි. ඇහැරිච්චි ගමන් මතක් වෙනවා හප්පේ දැකලා තියෙන හීනයක්. අපි වයෝවෘද්ධ ගියාට උනාට පස්සේ අපි නාකි වුණාට පස්සේ ඔත්පල වෙනකන් අපේ පණ මේකේ තිබ්බොත් එහෙම අපිටත් අපි ගත කරපු ජීවිතය ගැන හිතෙයි හීනයක් වගේ නේ. ඉතින් ඒ ගැන පින්වතුනි දැන්ම තීරුම් ගන්න ඕන. ජීවිතයේ ඔය ස්වභාවයේ දකින්නකොට මාහට ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බවම සිටී. යක්ෂයෝ පිසාචයෝ ප්‍රේතයෝ ආදී කිපුණාම ඒකුන් පීඩා කරන්නේ මේ අහිංසක මිනිස්සුන්ටයි. යක්කු ප්‍රේතයෝ කිපිලා මිනිස්සුන්ට වැහෙනවා. ඒකල මිනිස්සු සමහරවිට නැසලක් දානවා. ඔය එක යකෙකුටවත්, ඔය එක පිසාචයෙකුටවත්, ඔය එක පෙරේතයෙකුටවත් මරණය කියන එක නසන්ට ඕන කියලා හිතෙන්නේ. ඒ සඳහා හැකියාවකුත් නැහැ. යකෙකුට පිසාචයෙකුටවත් එසේ කරන්න බැරි නම් මා වැන්නෙක් ගැන කවර කතාද? මෙසේ දකිනා විට මාහට ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බවම සිතේ. යක්ෂයෝ ප්‍රේතයෝ පිසාචයෝ ආවේශ වුණාම මොන බලියක් හරි තොවිලයක් හරි නටලා ඒකුන්ව සතුටු කරලා නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මරණය කියන එක ජීවිතේට ආපුවම කරන්ට බලියක් නැත, නටන්න තොවිලයක් නැත. බොහොම සුන්දර අර්ථ මහත්තයා. මේ අර්ථ මේ ධම්සභා මණ්ඩපයේ අද දවසේ අනුශාසනාවේදී මා සිහි කරන්න කල්පනා කළේ ජීවිතය සම්බන්ධයෙන් සංවේගය ඇති කරගන්න ආපදාවක් ඉස්මතු වෙලා තියෙන නිසා. යම් නුවණැති මිනිස්සෙක් මේ බණපද යහලා සිහිනුවන උපදවා ගත්තොත් එයා අද ඉඳලා මේ හිත උපද්දයි. හැමට වඩා වටින්නේ ධර්මයේ හැසිරීමයි. එහෙමයි. බෝසතාණන් වහන්සේ දේශනා කරනවා අපරාධකාරයෝ දූෂකයෝ රාජ්‍ය දූෂකයෝ අල්ලාගෙන කරපු අපරාධ වෙනුවෙන් නිසි දඬුවම් පමුණුවන්න පුළුවන්. උඹ මේ වැරද්ද කළා. උඹ මේ වැරද්ද කළා. අහවල් මිනිසයාගේ දේ උඹ බලෙන් ගත්තා. අපේ ජීවිත මරණය විසින් බලෙන් ගන්නවා. මරණයට දඬුවම් කරන්නට හැකියාවක් නැත. අපි හැමෝම අකමැතින් ඉද්දි මහත්තයා මරණය විසින් අපේ ජීවිත ගන්නවා. අපි ආදරය කරන අයගේ ජීවිත ගන්නවා. අපි සෙනෙහසින් ඉන්න අයගේ ජීවිත මරණය විසින් දැහැගෙන අරන් යනවා. අපිට බෑ මරණය මගේ මෑණියන්ව පැහැරගත්තා. මරණය මගේ පියාණන්ගේ ජීවිතේ පැහැරගත්තා. මරණය මගේ අහිංසක දරු පැටියගේ ජීවිතේ පැහැරගත්තා. මරණයට දඬුවම් කළ යුතුයි කියලා. දඬුවම් පමනවන්න විදිහක් නැහැ. කඳුළු හලනවා විතරයි නේ ස්වාමීන් වහන්සේ. කඳුළු හලනවා, සුසුම් හෙලනවා හැරෙන්න මහත්තයා. විඳවනවා හැරෙන්න වෙන මොකුත් නැහැ. මේවා දකිනකොට මාහට නම් ධර්මයේ හැසිරීම සියල්ලටම වඩා වටිනා බව සිතේ. ඇතැන් අපරාධකාරයෝ දූෂකයෝ රාජ වෛරක්කාරයෝ දඬුවම් නොවිඳ රජ්ජුරුවන්ව තමන්ගේ පැත්තට පහදව ගන්නවා. කොහොම හරි රජ්ජුරුවන්ව ෂේප් කර ගන්නවා. අපරාධය කරලා රජ්ජුරුවන්ව තමන්ගේ පැත්තට නම්ම ගන්න අපරාධකාරයෝ ඉන්නවා.
හැබැයි ඒ කිසිම අපරාධකාරයෙකුට මරණය නම් එහෙම තමන්ගේ පැත්තට නම්ම ගන්න බෑ කියනවා. මාව නම් මරන්න එපා. එහෙම කියන්න විදිහක් නැහැ කියනවා. එහෙම දකිනකොට මාහට ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බව සිතේ. මෙයා රජෙක් නේ කියලා හෝ මෙයා පිරිසිදු ජීවිතයක් ගත කරපු පැවිද්දෙක් නේ කියලා හෝ මෙයා ධනවතෙක් නේ කියලා හෝ මෙයා බලවතෙක් නේ මෙයා තේජාන්විත කෙනෙක් නේ කියා හෝ මෙයාට නම් හානි කරන්න හොඳ නෑ කියලා අපේක්ෂාවක් මරණයට නෑ. රජවරුත් සිටුවරුත් ධනවතුත් ගුණවන්තයොත් තේජාන්විත අයත් හැමදෙනාම මරණය විසින් ඩැහැගෙන අරගෙන යනවා. එසේ දකිනා විට මං කොතනකට හිත පිහිටුව ගන්නද? හරිම ලස්සනයි. මේ බෝසතන් වහන්සේ කියනවා එහෙම දකිනකොට මං කොතනටද හිත පිහිටවන්නේ? කොච්චර දුර මේක හිතලාද නේ ස්වාමීන් වහන්සේ? මේ මහත්තයා මේ අයෝගරයක් ඇතුලේ ඉඳලා තනියෙන් නුවණින් හිතපු හැටි. හරි අසිරිමත්. තාත්තගෙන් අහනවා පිය රජතුමනි මං කොතනකටද හිත පිහිටුව ගන්නේ? රජෙක් වෙනවද? බමුණෙක් වෙනවද? ධනවතෙක් වෙනවද? උගතෙක් වෙනවද? ඒ හැම දිනාම මරණය උරුම කරගන්නවා දෑහෙට පේනවනේ. මරණයෙන් බේරිල්ලක් නැහැ. එතකොට දැන් මේ ඍෂිවරයෙක් වෙන්න සූදානම්. ධර්මයේ හැසිරෙන්න සූදානම් මරණයෙන් නිදහස්ද? නෑ. එතනක් මැරෙනවා. හැබැයි ඒ ගැන බොහොම ලස්සන අර්ථයක්. බෝසතන් වහන්සේ මේ ජාතක කතාවේ අවසානයේට තෝරනවා. සිංහයෝ ව්‍යාග්‍රයෝ වුණත් ගොදුරු කරගන්නේ අහිංසකයන්වයි. මරණය ගොදුරු කරගන්නට ඒකුන්ට හැකියාවක් නැහැ. ඒකුණුත් මරණයට ගොදුරු වෙලා විනාශ වෙලා යනවා. එහෙව් එකේ ධර්මයේ හැසිරීමට වඩා වැඩි දෙයක් තවත් මේ ලෝකේ තියෙනවද? මායාකාරයෝ රඟ මණ්ඩල මැදට ඇවිල්ලා නොයේ කැස් බැඳුම් කරලා ජනයාව රවට්ටනවා. මැජික් පෙන්වලා ජනයාව මුලා කරනවා. නමුත් ඔය එක මැජික් කාරයෙකුටවත් කිසිම මායාවකින් මරණය රවට්ටන්න බෑ. මැජික් කාරයොත් මහත්ය මැරෙනවා. මායා කරන මැජික් කාරයොත් මරණය අභිමුඛයේ මරණයටම රැවටිලා මැරිලා යනවා. එහෙමයි. මරණයට ඇස් බැඳුම් දාලා බේරෙන්න පුළුවන්කමක් ඒ කිසි කෙනෙකුට නැහැ. කොයිතරම් සත්‍යයක්ද මේවා දකිනා කල්හි ධර්මයේ හැසිරීමට වඩා වැඩි දෙයක් නැති බව මාහට සිතේ. කිපුණු උග්‍ර විසය ඇති තේජස් ඇති සර්පයෝ අහිංසක මිනිස්සුන්ට දෂ්ට කරලා ඒ මිනිස්සුන් වනන් නසනවා. ඕකුන් එකෙකුටවත් බෑ මරණය නසන්ට. කිපුණු විසගෝර සර්පයෝ දෂ්ට කරාම ඒ ඕනම විසක් නසන්ට හොඳ දක්ෂ සර්ප වෙද්දු ඉන්නවා. අදටත් ඉන්නවනේ. දක්ෂ සර්ප වෙද්දු ඉන්නවා. සර්පයෝ දෂ්ට කරාට පස්සේ ඕන විසක් බස්සන්න පුළුවන්. හැබැයි මරණය කියන සර්පයා දෂ්ට කළාම එක්ක වෙදෙක්වත් නැහැ කියන බේරගන්න. එහෙමයි. මරණය කියන එක දෂ්ට කරාම මහත්තයා මරණයේ විස බස්සන්ට බෙහෙතක් නැහැ. අපේ ජීවිතේට මරණය කියන එක යම් මොහොතක හෝ දෂ්ට කරනවාද? කිසි කෙනෙක් බේරගන්න නැහැ. ඒ කරුණ වල තියෙන අසිරිය කියන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ මේ කාටවත් මේ කරුණ මෙහෙම වෙන්නේ නැහැ කියලා කියන විදියක් නෑ. හේතු සහිතයි ස්වාමීන් වහන්සේ. නුවණ තියෙන කෙනෙක් එහෙමයි. නුවණක් තියෙන කෙනෙක් කොහොමනම් මේ සත්‍ය බැහැර කරන්නද? එහෙමයි. නුවණක් තියෙන කෙනෙක් කොහොමනම් සත්‍යයට වංචා කරන්නද? නුවණ තියෙන කෙනා කරන්නේ මහත්තයා සත්‍ය වශයෙන් දැකලා සත්‍යයට හිත පහදන එක. ඒ නිසා පින්වතුනි හිතවත් පහදව ගන්න කොයිතරම් සත්‍යයක්ද කියලා. එහෙම දක්ෂ සර්ප වෙද්දු තමයි ධම්මන්තරි වේතරණී බොහෝජය කියලා කියන්නේ. මේ ඉතින් ඒ කාලේ හිටපු කට්ටිය. දක්ෂ සර්ප වෙද්දු. අන් අයගේ සර්ප විස නසා සුවපත් කරමින් සිටි ඔවුන්ටත් මරණය දෂ්ට කළා. මරණය දෂ්ට කළ කල්හි ඔවුනොත් මිය පරලෝ ගියා නොවේද? එනිසාම මාහට ධර්මයේ හැසිරීම හැමට වඩා වටිනා බව සිතේ. ගෝර කියන විද්‍යාව හදාරපු විද්‍යාධරයෝ ඒ ශිල්පයේ තියෙන ඖෂධ බලයකින් අන් අයට නොපෙනී යනවා. ඒක ඒ කාලේ තිබ්බ එකක් මහත්තයා. එහෙමයි. ගෝර කියලා මොකක් හරි විද්‍යාවක් තිබිලා තියෙනවා. ඒ විද්‍යාවෙන් මොනවා හරි බෙහෙතක් හදලා ඒ බෙහෙත තවරාගෙන අනිත් අයට නොපෙනෙන්න යන්න පුළුවන්. එහෙමයි. ඒක නිකන් මැජික් එකක් වගේ තියෙන්නේ නැති ඒ කාලේ. හැබැයි ඉතින් මේ ශිල්පයේ තියෙන ඒ මහා විද්‍යාධරයෙකුටවත් මරණයට නොපෙනී බේරිලා හැංගෙන්න බෑ කියනවා. මරණයට පේන්නේ නැති වෙන්න මං යනවා කියලා ඒකට ශිල්පයක් නැහැ කියනවා. එහෙමයි. හැම දිනම
මරණය උරුම කර ගනිමින් ඉද්දී මරණය කියන උවදුරම ජීවිතයට තියෙද්දී ධර්මයේ හැසිරීමට වඩා උතුම් දෙයක් වටිනා දෙයක් පිය රජතුමනි තව තිබේද? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඔන්න වදාරනවා. ඇයි මෙච්චර කතාවක් කියන්න හේතුව? මෙච්චර කතාවක් කියන්න හේතුව ධර්මයේ හැසිරෙන කෙනාව රැකගන්න ධර්මයට පුළුවන්. මහත්තයා මේ කතාව ඇතුලේ තිබුණා නේද රැකවරණයක් නැති බව? එහෙමයි. සල්ලි තිබ්බට රැකවරණයක් නැහැ. දරුවෝ ගොඩාක් හිටියට රැකවරණයක් නැහැ. ඥාති සමූහයක් ගොඩාක් හිටියට රැකවරණයක් නැහැ. හොඳ වටිනාම යුද උපකරණ වලින් යුද බලයක් හදාගෙන හිටියට ඒකින් වටිනාකමක් නැහැ. එහෙමයි. ඒකින් කිසි ආරක්ෂාවක් නැහැ. අපි මේ ලෝකයේ තියෙන හොඳ සුපිරි වර්ගයේ මැජික් දැනගෙන හිටියත් ආරක්ෂාවක් නැහැ. අනිත් මිනිස්සුන්ට නොපෙනී යන්න පුළුවන් බලයක් අපිට තිබුණත් ආරක්ෂාවක් නැහැ. එහෙමයි. අනාරක්ෂිත බවම අපිට පේනවා. රජෙක් වුණත් මේ ආරක්ෂාවක් නැහැ. මහා උගතික් වුණත් ආරක්ෂාවක් නැහැ. තේජාන්විත වුණත් ආරක්ෂාවක් නැහැ. අනාරක්ෂිත බවම පෙනෙද්දී එකම එක ආරක්ෂාව හරියට අන්ධකාරයේ දිලෙන පහනක් වගේ අන්ධකාරයේ දිලෙන දීප්තිමත් එළියක් වගේ බෝසතාණන් වහන්සේ දැක්කනේ. එහෙමයි. මේ ජීවිතයේ තියෙන එකම ආරක්ෂාව මෙතනමයි කියලා බෝසතාණන් වහන්සේ දැක්කනේ. මහත්තයා බෝසතාණන් වහන්සේ ඒ කාලේ බෝසත් අවදී බුදු කෙනෙකුගේ බණපද මේ අහන්නත් නැති කාලෙක ධර්මයේමයි උතුම් කියලා ධර්මයේ දීප්තිය දැක්කා. අද ඒ බෝධිසත්වයෝ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙලා සම්බුදු රජුන් බවට පත් වෙලා ධර්මයේමයි රැකවරණ කියලා අපිට බණ කියලා තියෙනවා. එහෙමයි. ඒ බණපදේ අහලවත් මේ ආලෝකය අපිට දැක ගන්න බැරි වුණොත් නම් ඒකට කාලකන්නිකම කියනවා ඇරෙන්න. වෙන වචනයක් අපිට තේරෙන්නේ නැහැ. එහෙමයි. ඒක කාලකන්නිකමයි. ස්වාමීන් වහන්සේ ධර්මයේ තියෙන කරුණු දැන් වර්තමාන සමාජය අපිට සත්‍ය වෙලා පේනවා නේ ස්වාමීන් වහන්සේ. වර්තමානයේ මේ වර්තමාන පසුබිම තුල මේ කියන කාරණේ හොඳටම ඉස්මතු කරගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසාමයි අපි සුපින්නතුල්ලාට මේ කාරණේ අද ධම්සභා මණ්ඩපයේදී ඉස්මතු කරලා පෙන්වන්න කල්පනා කළේ ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් රැක ගන්නවා. ධම්මෝ සුචින්නෝ සුඛමා වහති. ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ හැසිරුණා කියලා කවදාවත් දුකක් උපදින්නේ. සල්ලි හම්බ කරන මිනිහාට සල්ලි නිසාම දුක උපදිනවා. සල්ලි රැක ගන්න ගියත් දුකයි. සල්ලි අහිමි වෙද්දිත් දුකයි. දීපල සම්පත් එකතු කරන මිනිසයාට දීපල හින්දාම දුක උපදිනවා. දීපල සම්පත් අත්හැරලා යන්න වෙනකොට වාව ගන්න බැරුව යනවා. ඥාති සමූහයා ඉන්න පුද්ගලයාට ආදරය කරන අය වැඩි වෙන්න දුකත් වැඩි වෙනවා. ඒ කෙනාට ඒ ඥාති සමූහයා අහිමි වෙද්දීම උහුලා ගන්න බැරි සංතාප උපදිනවා. හැබැයි යම් කෙනෙක් ධර්මයේ හැසිරුණොත් ධර්මයේ හැසිරෙන කෙනාට ගත වෙන හැම නිමේෂයකම සැප උපදිනවා. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන බලවත්ම ආනිසංසය නම් මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තාට මරණය ආවට පස්සේ මෙරිලා දුගතිය යන්නේ නැහැ. අන්න රැකවරණේ. දැන් මහත්තයා මේ කාලේ ලෝකේ කී දෙනෙක් මැරෙනවද? මැරෙන අයගේ ගතිය සම්බන්ධයෙන් අපි දන්නේ. මේ ලෝකේ අත්හැරලා යනවා. ඒ ලෝකේ අත්හැරලා යනකොට ඒ අය කොහේ යනවද කියලා අපි දන්නේ. එහෙමයි. ඒ යන අය වෙනුවෙන් ඇතැම් සම්ප්‍රදායන් වල එක එක ක්‍රම තිබුණා. දැන් අපේ ලංකා භූමියේ මිනිස්සු සමහරවිට වාද විවාද කරගත්ත ඇතැම් කාලවල මේ මිනිස්සු ගොඩක් අර්බුද පවා හදාගත්තා. මැරුණට පස්සේ මේ කාලෙට තමයි මිනිය දවන්න ඕනේ. මේ දවස්වලට මිනිය වලලන්න හොඳ නැහැ. පාංශකූලේ අනිවාර්යෙන් කරන්න ඕන. පාංශකූලෙට මෙච්චරවත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ඕන. පාංශකූලෙදී අනිවාර්යෙන් මතක වස්ත්‍ර පූජා කරන්න ඕන. මේම නොයෙක් දේ තිබුණේ නැන්ද? එහෙමයි ස්වාමීන්. ඊළඟට මිනිය එළියට අරගෙන යන්නත් නැකත් බලනවා. එහෙමයි. නොයෙක් දේ තිබුණා. දැන් මේ කාලේ වෙනකොට මැරුණාට පස්සේ පැය 24කට වඩා තියාගන්න බෑ. කොච්චර වල දාන්න කැමති වුණත් වල දාන්න බෑ. පාංශකූලයකට භික්ෂුන් වහන්සේලා වඩම්ම ගන්න ළඟක පාතක හිටියේ නැත්තම් පාංශකූලයක් කරගන්න විදිහක් නැහැ. පාංශකූලේ කරගන්නත් එක භික්ෂුවක් ආරක්ෂිත ඇඳුම් අඳගෙන බොහෝම පරිස්සමෙන් වඩම්ම ගන්නවා. ඒ ඇරෙන්න වැඩිය මහා ජනකායක් එකතු කරන්න බෑ. අඩුගානේ මැරිච්ච ඥාතියාගේ මృత ශරීරය දිහා බලාගෙන මේ ශෝක වෙන මිනිසෙකුට ශෝක වෙන්න තරම් වෙලාවක්වත් නැහැ. එහෙමයි.
එහෙම පරිසරයක් දැන් නිර්මාණය වෙලා. එතකොට පේනවා නේද අපි මේ හිතාගෙන හිටපු ඒවා ඔක්කොම නිෂ්ඵල බව. තමන්ම තමන්ට පාර හදා ගන්න ඕන. තමන්ම හදා ගන්න ඕන මහත්තයා. මොකද මේ කොරෝනා වසංගත තත්ත්වයේ හැම අපිට හොඳට තේරෙනවා. අපි හිතාගෙන හිටියා නම් මිය පරලෝ යන්ට ආසන්න වෙලා මරණාසන්නව ලෙඩ ඇඳේ ඉන්නකොට මට ධර්මයේ දන්න දරුවෝ ඉන්නවා මට දරුවෝ පිරිත් කියයි. එහෙම නැත්නම් දරුවෝ මයිත් එක්ක මේ කතා බහ කරන්න මට ආශිර්වාද කරන්න සාමින්හාසලා වඩම්මන් එයි. අපි මෙහෙම හිතාගෙන හිටියානම් ඒක එහෙම කරගන්න බැරි වෙන්න පුළුවන් බව දැන් පේනවා. අර ජාතක කතාවේ තිබිච්ච අවිනිශ්චිතකම අපිට පැහැදිලි මෙතන ස්වාමීන් වහන්සේ. ඒක මනාව පැහැදිලි මහත්තයා. දැන් මේ වගේ කාලෙක භික්ෂුන් වහන්සේලාට ගිහිල්ලා උපකාරයක් කරන්න පුළුවන් කමක් නැහැ. අඩු ගානේ ඥාතියෙකුට ළඟ ඉන්න බෑ. වසංගත රෝගේ මේ කෙනෙකුට වැළඳුනොත් එහෙම එයාව තනි කරනවා. එයා ඒකෙන්ම බලවත් මේ අසනීපයකටපත් වෙලා එහෙම මියදුනොත් එහෙම තනියම මිය යනවා. කායික දුකයි මානසික දුකයි දෙකම සායනස්. ආන්න ඒක අපි හොඳට තේරුම් ගත්තොත් හොඳට ජීවිතය ගැන නුවණින් හිතන කෙනාට මහත්තයා හිතන්න වෙන හිතුවිල්ලක් නැහැ. හැමට වඩා වටින්නේ ධර්මයේ හැසිරීමයි. හැමට වඩා වටින්නේ ධර්මයේ හැසිරීම. හේතුව නහි ධම්මෝ අධම්මෝච උභෝ සම විපාකිනෝ. ධර්මයේ අධර්මයේ කියන දෙක එකම විපාකයෙන් යුක්ත නැහැ. කවදාවත් ධර්මයයි අධර්මයයි සමාන වෙන්නෙත් නැහැ. ධර්මයේ හැසිරීමෙන් කෙනෙක් ජීවිතේ ගත කළොත් ධම්මෝ පාපේති සුග්ගතින්. ධර්මයේ හැසිරෙන කෙනා මැරිලා සුගතියක උපදිනවා. ඒ වුණාට අධම්මෝ නිරයන් නීති. අධර්මානුකූලව නම් ජීවිතේ ගත කළේ එයාට නිරයෙන් බේරිල්ලක් නැහැ. මේක තමයි අර්ථය. ඒ නිසා පිංගුතුල්ලා හොඳට හිත පිහිටුව ගන්න, හිතට අදහසක් ඇති කරගන්න. මේ ජාතක පුවත මහා කරුණාවෙන් අපිට වදාළේ ශාස්ත්‍රෝන් වහන්සේ. අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ, ඒ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරපු දහම් පදේ අහන මමත් ඒ උතුම් හිතුවිල්ල ඇති කරගන්න ඕන. ඒ කුමක්ද? හැම දෙයකට වඩා වටින්නේ ධර්මයේ හැසිරීමයි. ධර්මයේ හැසිරීමයි කියන මේ උතුම් පණිවිඩය ඔබේ හිතට අරගන්න. එහෙම හිතට අරගෙන මේ ආපදා අභියෝග මැද්දේ වුණත් තමන්ගේ ජීවිතයට රැකවරණය පිණිස පවතින ධර්මයේ හැසිරීම කියන එක පින්වතුන්ලා තමන්ගේ ජීවිතේ පුරුදු කරන්න. ඒ ඇර මේකට වෙන විසඳුමක් නැහැ. ඒ නිසා හැමදෙනාට තෙරුවන් සරණ රැකගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අපිව රකින්නට ධනෙ ඉදිරිපත් වෙන්නේ නැහැ. අපිව රකින්න බලය ඉදිරිපත් වෙන්නෙත් නැහැ. අපට තිබෙන තනතුරු, තානාන්තර, අපට තිබෙන භෞතික කිසිම දෙයක් අපේ මරණය ඉදිරියේ අපි ඉස්සරහට අපේ ආරක්ෂාව රැකවරණ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මහා සංඝරත්නය පැහැදිලි කරේ එකම එක කාරණයක් අපේ රැකවරණය උදෙසා, අපේ ආරක්ෂාව උදෙසා ඉදිරිපත් වෙනවා. ඒ තමයි ධර්මය. අද උතුම් වූ ධර්මානුශාසනාවයි ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත තුලින් ඔබට ලැබුණේ. ධම්සභා මණ්ඩපයේ පළමු විරාමය ලබා ගන්නට අපි සූදානම්. ඊට මත්තෙන් අපි ඔබට සිහිපත් කරන ධම්සභා මණ්ඩපයේ බැතිබර විකාශන දායකත්වයේ දරන පින්වතුන් WL ගංගා කුමාරි, සඳුනි, චතුරංගා සහ අනුරංගා යන පින්වත් දියණිවරුන් විසින් අද දවසේ ධම්සභා මණ්ඩපයේ බැතිබර විකාශන දායකත්වය දරන්නේ. අපි විරාමයෙන් අනතුරු ඔබේ දහම් ගැටළු මහා සංඝරත්නයට ඉදිරිපත් කරන්න සූදානම්. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත සමග. පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරමින් හිටියේ අපට නොතේරෙන, අපි වටා ගිතුණු, අපි මොකක්දෝ දෙයක් පස්සේ දුවනවා, නමුත් අර්ථයක් නොතේරි. මොකද දහමේ තියෙන ප්‍රායෝගික පැත්ත වෙනදාටත් වඩා අපිට ඉස්මතු වෙලා සමාජයෙන් පේන වෙලාවක පින්වත් ස්වාමින් වහන්සේ මනරම් සුන්දර වූ පැහැදිලි කිරීමකුයි අද දවසේ සිදු කළේ. ඔබ දන්නවා මේ වෙනකොට අපේ සමාජයේ බොහෝ දෙනා මේ මරණය කියන කාරණේ ඉස්සරහා ගොඩක් දෙනෙක් අසන්න වෙන යුගයක් විදිහටයි මේ කොරෝනා වසංගතය අපි පසුගිය දවස්වල දැක්කා. රෝහල්වල රෝගීන් ධාරිතාවයේ ඉක්මවා තිබෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය රැකගන්න සමහර වෙලාවට බොහෝ අයට පුදුමාකාර සටනක යෙදෙන්න වෙලා තියෙනවා. සමහරට එක පැත්තකින් තමන්ගේ භෞතික දේවල් රැකගන්න, ඊට මත්තෙන් තමන්ගේ ජීවිතය රැකගන්න පුදුමාකාර අර්බුද තත්යකට පත් වෙලා තියෙනවා. නමුත්
අපි දන්නවා අපිට මොකක්දෝ වාසනාවක් තිබුණා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ධර්මයේ තුලින් හැම වෙලෙම නිර්මාණය වෙන චරිතය හරි පුදුමාකාරයි. ඒ තමයි තව කෙනෙක්ගේ කඳුලක් දිහා බලලා hina වෙන කෙනෙක් නෙමෙයි මේ ධර්මයෙන් බිහි වෙන්නේ. ඒ වගේ මේ ධර්මයෙන් බිහි වෙන්නේ තව කෙනෙක් තමන්ගේ දෙයක් පරිහරණය කරනකොට සතුටු හිතෙන කෙනෙක්. මසුරුකම නැති කෙනෙක්. ඒ වගේම තව කෙනෙක්ට යම් දෙයක් ලැබෙනකොට ඒ දේ දිහා බලලා සතුටුන හරි පුදුමාකාර ගුණගරුක පපුවේ තෙතමනේ තියෙන කෙනෙකුයි මේ ධර්මයේ තුලින් බිහි වෙන්නේ. පින්න ස්වාමීන් වහන්සේ වෙනදාටත් වඩා අපිට මේ මරණය ගැන ප්‍රායෝගික පැත්ත ගොඩක් දුරට දකින්න තියෙනවා. සහ මේ කාරණෙත් එක්ක බොහෝ දෙනා ආත්මාර්ථකාමී වෙලා යම් යම් තීරණ ගන්න බකුත් පේන තියෙනවා. පින්න ස්වාමීන් වහන්සේ ධම්සභා මණ්ඩපේ අපි මං හිතන්නේ පින්න ස්වාමීන් වහන්සේට මං ආරාධනා කරනවා මේ සම්බන්ධවත් යම් පැහැදිලි කිරීමක් කෙටි අනුශාසනාවක් සිදු කළොත් හොඳයි කියලා ස්වාමීන් වහන්සේ. ඇත්තම මහත්තයා මනුස්සකම කියන දේ. එහෙමයි. මනුස්ස වර්ගයා කෙරෙහි අනුකම්පා සහගත බව. මනුස්ස වර්ගයා කෙරෙහි මෛත්‍රී කරුණා තිබීම කියන එක. අපි ජීවිතවල බද්ධ වෙලා තියෙන ඕන එකක්. එහෙමයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට ශ්‍රාවක භාවයට කෙනෙක් පත් වුණොත් ඒ ශ්‍රාවක භාවය තුළ යාට උපදිනවා මහත්තයා සම්මා සංකල්ප. එහෙමයි. ඒ සම්මා සංකල්පවල අපි ඉගෙනගෙන තියෙනවා මේ ධර්මයන්. සම්මා සංකල්පවල තියෙන්නේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නෙක්ඛම්ම සංකල්ප කියලා කිව්වේ මේ කාමයන්ගේ තියෙන નિසරු බව. එයාට තේරෙනවා. අව්‍යාපාද සංකල්ප කියලා කිව්වේ මෛත්‍රිය. එහෙමයි. අවිහිංසා සංකල්ප කියලා කිව්වේ කරුණාව. එතකොට ජීවිත දැක්මක් යම් කෙනෙකුට මෛත්‍රී කරුණා සහගතව හට ගන්නවද? එයාට තමයි ශ්‍රාවකයා කියලා කියන්නේ. ශ්‍රාවකෙක් තුළ මනුස්සත්වයේ මනුස්සකම කියන එක ඉතා තදින් පිහිටනවා. ඒ මනුස්සකම කියන එක පිහිටන්න උදව් වෙන ගුණධර්ම දෙකක් තමයි මහත්තයා මෛත්‍රී කරුණා කියන්නේ. මේ මෛත්‍රී කරුණා දෙක තිබුණොත් එහෙම මේ ලස්සන සුන්දර මනුස්සකම කියන එක ලෝකේ විද්‍යාමාන වෙනවා. දැන් අපිට ඇතැම් අවස්ථා දකින්න ලැබුණා මේ ගත වෙච්ච කාලවකවානුවේ ඇතැමුන්ට මේ මනුස්සකම නැතුව ගියා. අනිත් මනුස්ස වර්ගය ගැන කිසි හැඟීමක් නැහැ. තමන් ගැනම විතරක් හිතලා කටයුතු කරන අවස්ථා. ඔහේ හිතුමනාපෙට හැසිරෙන අවස්ථා. ඊළඟට සමහරු උඩඟු වෙලා මේ මෛත්‍රී කරුණා නැතිකමකුත් නෙමෙයි උඩඟුකම. දැන් සමහරවිට එන්නත් ගහගත්තට පස්සේ හිතනවා එන්නත ගහගත්තා නම් අපිට ආයි මොකුත් වෙන්නේ නැහැ. උඩඟු හිතකින්. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න අරුබුද හටගත්තා මනුස්සකම අඩුවීම, මනුස්සකම නැතිවීම නිසා. ඒ නිසා අපි අද විශේෂයෙන් සිහිපත් කළා ඔබට මනුස්සකමක සුන්දරත්වය පෙන්වන්න. මනුස්සකම එකතු වුණාම එතන කොච්චර ලස්සනයිද කියන එක පෙන්වන්න. මේක සිද්ධ වුණේ මේක ඇතරම යතුරු පැදි දහස් ගණනක මනුස්සකමක්. ඒ කිව්වේ අදහස මොකද්ද? මේ ජීවිතේ අවිනිශ්චිත ස්වභාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණා අවුරුදු 6ක පුංචි දරුවෙකුට. ඒ දරුවාගේ නම පින්වතුනේ කිලියන්. ඔහු ජීවත් වුණේ ජර්මනියේ. මේ සිද්ධි වුණේ ජර්මනියේ මහත්තයා. එහෙමයි. ජර්මනියේ මේ කිලියන් කියන අවුරුදු 6 සිංගිති පුතාට බොහොම දරුණු පිළිකාවක් වැළඳුණා. පිළිකා තත්ත්වය වැළඳිලා කොච්චර මේ සුවපත් කරන්න මහන්සි ගත්තත් ලෙඩේ අනිත් පැත්ත හැරුණේ. ඉතින් වෛද්‍යවරු පවා අතහැරියා. මේ දරුවා වයි බේරන්න බෑ කියලා. දෙමව්පියන්ට මේ දරුවා කෙරෙහි තියෙන ආදරය සෙනෙහස නිසා දෙමව්පියෝ කල්පනා කළා ඉන්න ටික කාලෙ අපේ දරුවා සතුටින් ඉන්න ඕන. එහෙමයි. එතකොට මේ පුංචි පුතාගෙන් ඇහුවා මෙයා ආස මොනවද කියලා. මෙයා පුංචි කාලේ ඉඳලා ආස කරලා තියෙන දෙයක් තමයි බයික්. යතුරු පැදි. එහෙමයි. එතකොට මෙයා මේ අම්මටයි තාත්තටයි කියනවා මං ආස දේ තමයි යතුරු පැදි ගොඩක පෙළපාලියක් බලන්න ආසයි කිව්වා. එහෙමයි. එතකොට මේ දෙමව්පියෝ කල්පනා කළා දැන් අම්මා තාත්තා දෙන්නෙකුට එච්චර එකක් කරන්න බෑනේ. යතුරු පැදි පෙළපාලියක් හදන්න. දෙමව්පියෝ මේ සමාජ මාධ්‍ය වල මේ ගැන දාලා තියෙනවා. අපි මේ කිලියන් කියන පුතා අන්තිම අවස්ථාවේ ඉන්නේ. අනේ ඔබ ගාව යතුරු පැදියක් තියෙනවා නම් අසවල් දවසට ඔබ අසවල් තැනට එකතු වෙන්න. එකතු වෙලා යතුරු පැදි පෙළපාලියක් කරන්න. අපේ පුතාගේ හිත සන්තෝෂ කරන්න. මේ මරණය ඉස්සරහා එයා අන්තිම වතාවේ ඒක දකින්න නම් හොඳයි කියලා. ඉතින් දෙමව්පියෝ ආදරයට කරපු දේ. එහෙමයි. මහත්තයා මේ පණිවිඩෙන් යතුරු පැදි කාර්යෝ එකතු වුණා.
යතුරුපැදි තියෙන සියලු දෙනා එකතු වුණා. තමන් ගාව යතුරුපැදියක් තියෙනවා නම් ඒ අය ඒ කියපු එක පිට්ටනියකට එකතු වුණා. එතන එකතු වෙච්ච ප්‍රමාණය 15000ක්. මහා දෙවන්ත යතුරුපැදි පෙළපාලියක් කිලියන් වෙනුවෙන්. මනුෂ්‍යත්වයට සම්මානයක් දුන්නා වගේ සන්නාස්. මිනිස්සු එකතු වෙලා සුන්දර දෙයක්, ලස්සන දෙයක් කළා. ඒ දර්ශනපට දකින්නකොට පේනවා මිනිස්සු එකතු වුණාම කොච්චර සුන්දරයිද, කොච්චර සංවේදීද කියලා. ඇත්තටම මාත්‍යා මනුස්ස වර්ගයා කෙරෙහි අනුකම්පාවෙන් දැන් මේ එක කිලියන් කියන පුතෙක් වෙන්නේ මේ එකතුනේ. එහෙමයි. අපිට පුළුවන් නම් අපේ මනුස්ස වර්ගයා කෙරෙහිම අනුකම්පාවෙන් කරුණාවෙන් එකතු වෙන්න. ඒ එකතු වෙනවා කිව්වේ පෙළපාලියක් යන්න නෙමෙයි. ගෙවල් වලට වෙලා ආරක්ෂා වෙලා ඉන්න. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න. තමන්ගේ රැකවරණේ හොඳ තදින් හිතලා තමන්ගේ රැකවරණේ සලස ගන්න. මොකද තමන් රැකුණා කියලා කියන්නේ මේ වගේ ලෙඩක් ඉස්සරහා තමන් රැකුණා කියන්නේ අනින්කව රැක්කා. මොකද තමන් වාහකෙක් බවට පත් වුණොත් මාත්‍ය හැම තැනම තමන් තමයි මේක පතුරවන්නේ. පතුරවද්දී සමාජලාවට තමන්ට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිශක්තිය. නමුත් අනිත් මිනිස්සු එහෙමයි. කී දෙනෙක් අසරණ වේදනේ? ඒ නිසා තමන් ගැන තමන්ගේ පවුලේ අය ගැන ඊළඟට මේ මනුස්ස වර්ගය ගැන මේ හැමෝම ගැන ඔබ මෛත්‍රී කරුණා උපදවා ගන්න. ඒ උපදවා ගැනීම තීව්‍රව කළ යුතු කාලයක් පින්වතුනි මේ ලැබිලා තියෙන්නේ රැකෙන්න නම්. මොකද ආයෙමත් මේ රටේ ආරක්ෂක අංශවලට සෞඛ්‍ය අංශවලට බලධාරීන්ට පාලනය කරන්න පුළුවන් මට්ටමකට මේ தත්ත්වය සංසිඳව ගත්තොත් ආයෙ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේකේ ගොඩේමක් තියෙයි කියලා. එහෙමයි. නමුත් දැන් මේ වෙනකොට පාලනය කරගන්න අසීරු තැනට මේක පත්වලා තියෙනවා. ඒ නිසා මේ මනුස්සත්වයේ ගැන කියා දෙන මේ ලස්සන කතාව ඔබට පෙන්වන්නේ ඒ උදාර මනුස්සත්වය ඔබටත් උපදවා ගන්න උපකාර වීම පිණිසයි. ඒ නිසා දැන් මේ කිලියන්ගේ කතාව ඔබ නරඹන්න. ජීවිත කියන්නෙම අවිනිශ්චිතතාවයත් එක්ක පිරිච්ච දෙයක්. බලාපොරොත්තු තමයි වෙලාවකට මිනිස්සු ජීවත් කරවන්නේ. ඉල්ලීම් වලට ලැබෙන මනුස්සකම්, ඒවා ලෝකේ තියෙන ලස්සනම දේවල්. ඒ හැම තේම එක්තැන් වුණ කතාවක් මේ. ජීවිත අවිනිශ්චිතතාවයට මුහුණ දෙන්නේ අවුරුදු 6ක පුංචි දරුවෙක්. නම කිලියන්. ඔහුට දරුණු පිළිකාවක්. ජීවත් වුණේ ජර්මනියේ. බලාපොරොත්තුව තමයි ජීවත්වීම. එක දවසක් හරි කිලියන්ට විතරක් නෙවෙයි ඔහුගේ දෙමව්පියන්ටත් තිබුණේ තමන්ගේ දරුවා ජීවත් කරවීමේ බලාපොරොත්තුව. ඉතින් මේ බලාපොරොත්තු තියාගෙන මේ පුංචි දරුවා ජීවත් වුණා. හැබැයි වෛද්‍යවරු කිව්වේ හැම මොහොතකම මේ කිලියන් සතුටින් තියන්න කියලා. ඒ වෙනුවෙන් ඔහුගේ දෙමව්පියෝ වගේම හැමෝම කරන්න ඕනි මොකක්ද කියලා කල්පනා කළා. මේ පුංචි දරුවා ඉපදුන දවස්වල ඉඳලම යතුරු පැදිවලට ආස කළා. ඉතින් ඔහුගෙන් වැඩියෙන්ම කැමති දේ මොකක්ද කියලා විමසුවම කිලියන් කිව්වේ යතුරු පැදි පෙළපාලියක් බලන්න ආසයි කියලා. කුඩා පිරිසක් හරි මේ දරුවගේ ආශාව වෙනුවෙන් එකතු වෙයි කියලා කල්පනා කරපු මේ දෙමව්පියන් සමාජ මාධ්‍ය හරහා යතුරු පැදිකරුවන්ට ආරාධනා කරනවා තමන්ගේ දරුවට සතුටක් වෙන්න එකතු වෙන්න කියලා. මේ කාරණය සමාජ මාධ්‍යයේ හැම තැනකම ප්‍රචාරය වුණා. ඒත් එක්ක තමයි මේ විදිහට යතුරු පැදි විශාල සංඛ්‍යාවක් පසු දින කිලියන්ගේ නිවස ඉදිරිපිටට ආවේ. මෙතන මිනිස්සු කී දෙනෙක් ඇද්ද කියලා ඔබ හිතනවද? මෙතන ඉන්නවා තමන්ගේ යතුරු පැදියත් එක්ක ආපු මිනිස්සු 15000ක්. විශ්වාස කරන්න පුළුවන්ද? එක පුංචි ඉල්ලීමකට මෙච්චර මනුස්සකමක් එකතු වෙයි කියලා? බලන්න පුංචි දරුවගේ සතුට. ජීවිතේ ජීවත් වෙලා ඉන්න තියෙන පුංචි කාලෙදී ඔහු ලොකු සතුටක් ලබනවා. හැබැයි ඒ මේ අතුරු පැති දැකලා වෙන්න බෑ. ඒ මනුස්සකම දැකලා වෙන්න ඕනේ. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම සතුට කියලා මේ පුංචි හිතට දෙමව්පියන් තේරුම් කළා. සමහර පුංචි ඉල්ලීමකට මිනිස්සු හරිම සංවේදී වෙනවා. මිනිස්සු බෑ නොකිය උදව් කරනවා. මනුස්සකම සමහර වෙලාවට ගොඩක් පුදුමයි. ඒ මනුස්සකම තමයි ලෝකේ හැම දෙයකටම ඉහළින්ම තියෙන්නේ. තව කෙනෙක්ගේ ජීවිතේ සතුට දැකලා අපිට hina වෙන්න පුළුවන් නම් ඒ මනුස්සකම කොච්චරනම් සුන්දරයිද කියන කාරණේ ඒ වීඩියෝ පටේ නරඹනකොට ඔබට හිතෙන්න ඇති. දම්සභා මණ්ඩපයේ මීළඟ වෙලාව වෙන්වන්නේ
ඔබේ තියෙන දහම් ගැටලු මහා සංඝරත්නය ඉදිරිපත් කරලා ඒ දහම් ගැටලුවට දහම් පිළිතුරක් ලබා ගන්න ඔබට පුළුවන් ඒ දහම් ගැටලු යොමු කරන්න 0112 548 400 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට තිරේ දිස්සෙන දුරකථන අංකය ඔස්සේ ඒ උතුම් වූ දහම් ගැටලු මහා සංඝරත්නය ඉදිරිපත් කරලා ඒ උතුම් වූ දහම් අවබෝධන ලබා ගන්න මේ මොහොතේ අපි සමග සම්බන්ධ වෙනවා මේ දහම් ගැටලුවක් ඉදිරිපත් කරන්න සම්බන්ධ වෙන්නේ ගුණවතී කුරුණෑගලින් ඔබට පුළුවන් ඔබේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මට මේ තියෙන ප්‍රශ්නේ තමයි මම දැන් අවුරුදු ගානක මගේ දෙමව්පියොත් නැති වෙලා මගේ ස්වාමියාත් නැති වෙලා දැන් මේ මට රැයට හීනෙන් යන් දවසක පෙනුනොත් පේන්නේ සාමාන්‍යයෙන් අම්මා මේ අම්මා පෙනිච්ච දවසක මේ අවට කෙනෙකුගෙන් හරි මට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා කියන්නේ රණ්ඩුවකට එන්නේ අම්මව දැක්කට පස්සේ තමයි මම දැන් අවුරුදු 10කට විතර කලින් මේ විදිහටම අම්මා දැක්ක දවසේ මට මේ විදිහට වුණා දැන් ඊට පස්සේ මේ දැන් ඊයේ පෙරේදා දිනේ අම්මාව හීනෙන් දැක්කට පස්සේ එදා උදේ වෙනකොට මගේ කිසිම වරදක් නැතුව ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ රණ්ඩුවක් වුණා මම දන්නේ නැහැ කොහෙන් ආවද මොකද වුනේ කියන දන්නේ නැති තරම් ඉඳා පහසෙකටත් පස්සෙනින්ද තරම් පස් වුණා මේක මගේ සසර කර්මයක්ද එහෙම නැතුව මේක කුමක්ද කියලා මට දැනගන්නයි අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් මට දැනගන්න ඕනේ පින් නම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ පිළිතුරක් ලබා දෙන්න. මේ ජීවිතේට පින්වතුනි හරි උපකාරී වෙන දෙයක් ආශිර්වාදය. අපේ ජීවිතවලට බොහෝසි උපකාර වෙන එකක් ආශිර්වාදය. එහෙමයි. ආශිර්වාදය කියන එකෙන් මහත්තයා අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න අරුබුද කංකටොළු සංසිඳවනවා. එහෙමයි. දැන් මේ මෑනියෝ පවසපු කාරණේත් එක්ක අපිට දැන් මේ මෑනියෝ තීරණය කරලා තියෙනවා මේ හීනෙන් යම් දවසක අම්මා දකින්නවාද ඒ දැක්ක දවසේ තමයි අරුබුදේ හටගන්නේ කියලා. සමහරට මේ වගේ ප්‍රශ්න අපේ සමාජයේ ඉන්නකොට ගොඩක් අය කියනවා ස්වාමීන් වහන්සේ මේ ගියයි දැක්කා කියලා එහෙම. බොහෝ දෙනෙක් හීනේ සම්බන්ධයෙන් හරියට හිතනවනේ නේද? එහෙමයි. එතකොට හීන සම්බන්ධයෙන් හීනයකින් මේ පෙර කියන්නේ කලින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් දැනුම් දීමක් කියලා එකකුත් ලෝකේ තියෙනවා. හැබැයි හැම හීනයක්ම නෙමෙයි. එහෙමයි. ඇතැමුන්ට හීන පෙන්눔 කරනවා. ඒ හීනේ ජීවිතේ ඉස්සරහට සිද්ධ වෙන දෙයක් පෙන්눔 කරන එක. ඉතින් මේක අපිට මේ හීන පලාපල ශාස්ත්‍රය ඉගෙන ගත්තා කියලා මේක මේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳන එකක් නෙමෙයි. එහෙමයි. ඒ නිසා මේකෙදී තේරුම් ගත යුතුයි අපේ ජීවිතවල අරුබුද කංකටොළු හටගන්නේ නැතුව ඉන්න අපිට ජීවිතේට ලබාගත යුතු ආශිර්වාදය මොකද්ද? ඒ ආශිර්වාදයේ අතරේ අපිට උපකාරී වෙන දෙයක් පිංගුතුනේ නිතර දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ උපකාරය දෙවියන්ගේ ආශිර්වාදය අපේ ජීවිතේට තියෙනවනම් අපේ ජීවිතවල තියෙන ගොඩාක් ඔය වගේ ගැටලු සංසිඳිලා යනවා. දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ උපකාරය දෙවියන්ගේ බැල්ම අපට තියෙනවනම් ඒක ලබා ගන්නවා කියන එක හැබැයි බුදුපඩු වලින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක කරන්න නම් අපි කල යුත්තේ හොඳට බලවත් තෙරුවන් සරණේ පිහිටන්න ඕන. බලවත් තෙරුවන් සරණේ පිහිටලා හොඳට සිල්වත් වෙන්න ඕන. මොකද සිල් සුවඳට තෙරුවන් සරණේ පිහිටි කෙනාට තියෙන ගුණ සුවඳට දෙවිවරු හරි ආසයි. දෙවිවරු ඒකට ඇලුම් කරනවා. එහෙමයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ හොඳ ගුණ සම්පන්නව ජීවත් වෙන අතරේ හැම දවසකම බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා දෙවියන්ට පින්පෙත් අනුමෝදනා කරන්න ඕන. මම මේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවිකාවක් මං සිල්පද ආරක්ෂා කරන කෙනෙක් ගුණධර්ම දියුණු කරන්න පින් රැස් කරගන්න මහන්සි වෙන කෙනෙක් අද දවසේ මං සිල් ආරක්ෂා කරලා පින් කළා සම්බුද්ධ පූජාව පූජා කරලා පින් කළා දැන් මේ බුද්ධ වන්දනාව කරලා පින් කළා ඊළඟට මෛත්‍රී භාවනාව ආදී කරා නම් ඒවා සිහිපත් කරලා අපි පින අනුමෝදන් කරනවා දෙවිවරුන්ට අනුමෝදන් කරලා මතක් කරනවා සම්බුද්ධ ශාසනයේ සුරකින්න දෙවි දේවතාවුන් වහන්සේලා විදිහට ඔබ වහන්සේලා බුද්ධ ශාසනයෙම බුදුරජුන්ගේ ගිහි ශ්‍රාවිකාවක් වන මටත් ආශිර්වාද කරන්න. මටත් රැකවරණ හදන්න. මට කරදරයක් බාධාවක් නැතුව පින් කරගන්න අවස්ථාව හදලා දෙන්න. මට තියෙන පෙනෙන නොපෙනෙන බාධාවන් දුරු වෙන විදිහට මට ආශිර්වාද කරන්න. එතකොට මං නිරන්තරයෙන් රැස් කරන පින් මං ඔබ වහන්සේලාට තුටු පඬුරක් විදිහට අනුමෝදන් කරනවා. මට ආරක්ෂාව රැකවරණේ සලසන්න කියලා. ඉතින් මේ දේ කෙනෙක් සිද්ධ කරනවා නම් මහත්ය ජීවිතේ
දැන් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ විදිහට ජීවිතේ හැඩගස්සව ගන්න ජීවිතේට ආශිර්වාදේ ලබා ගැනීම පිණිස උපකාර උදෙසා බාධා ජයගත් මගමයි යහපත් කියන මේ පොඩි පොතක් පවා සකස් කළා. එහෙමයි. ඒ නිසා මේ පින්වතුන්ට ඒ දහම් පොත අරගෙන කියවලා මේ කාරණේ සවිස්තරව ඉගෙන ගන්නත් පුළුවන්. ජීවිතේට ආශිර්වාදේ ලබා ගැනීම. ඊළඟට බොහෝම උපකාරයි කෙනෙකුට මේ අර සිහින පෙනෙනවා ආදී දේවල් තියෙනවා නම් මෛත්‍රී භාවනා කිරීම. මෛත්‍රී භාවනාවෙන් මේ නින්දේදී ඇතිවෙන අරුබුද ගොඩාක් නින්දේදී සිහින දැකලා ඇතිවෙන අරුබුද ගොඩාක් නින්දේදී බය වීම ආදී දේවල් මේ ප්‍රශ්න ගොඩාක් සංසිඳෙනවා. හොඳට මෙත්සිත වඩනවා නම් විශ්වාසයෙන් යුතුව. ඒ නිසා ඒ ආශිර්වාදය ලබා ගැනීම පිණිස කටයුතු කරන්න ඊළඟට හොඳට මෙත්සිත වඩන්න. ඔබට පුළුවන් 0112 548 400 කියන දුරකථන අංකය ඔස්සේ පින්වත් ස්වාමීන් වහන්සේට දහම් ගැටළු යොමු කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේක ඔබට ඔබේ ජීවිතේ විසඳගන්න අමාරු ප්‍රශ්න ගැටලු ඒ ගැටලු අරුබුදයක් වෙන නොදී විසඳ ගන්න බැරි මට්ටමටපත් වෙන්න පෙර ඒ ගැටලු ධර්මයේ ඇසුරෙන් ඒ දහම් කරුණු ඇසුරෙන් විසඳා ගන්නා විදිය මහා සංඝරත්නය පැහැදිලි කරයි. ඔබට පුළුවන් අපත් සමග ධම්සභා මණ්ඩපයේ සමග සම්බන්ධ වෙන්න. ඊළඟට දහම් ගැටලුවක් ඉදිරිපත් කරනවා කලුතරින් කුමාරී. නම බුද්ධාය ඔබට. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මට තියෙන ගැටලුව අපේ සමාජයේ බොහෝ වෙලාවට කාන්තාවන් තනි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ ස්වාම පුරුෂයා අන්තරා වේලා වගේ වෙන අවස්ථාවල් වල. ඉතින් මේ අවස්ථාවල් ඒ කාන්තාවගේ තියෙන ධෛර්යයෙන් ශක්තියෙන් ඉදිරියට යනකොට සමාජයෙන් බොහෝ වෙලාවට අවමාන නින්දා එහෙමත් නැත්නම් අර මේ ජීවත් වෙන විදිහ දිහා බලලා ගොඩාක් වෙලාවට හරි අසරණ කරන අවස්ථාවල් එනවා. ඒ වගේ වෙලාවක කාන්තාවක් හැටියට ජීවිතේට කොහොමද මුහුණ දිය යුත්තේ කියන එක බෞද්ධ කාන්තාවක් විදිහට තේරුම් කරලා දෙනවා නම් කැමතියි ස්වාමීන් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ධර්මයේ තුල තියෙනවා බොහෝම ලස්සන දහම් පදයක්. ඒ දහම් පදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වගේ අර්ථයන් විසඳා ගැනීම උදෙසාමයි. සදත්තා පරමාර්ථා වඩාත්ම වටින්නේ තමුන්ගේ යහපතයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බලන්න කොච්චර ලස්සනයිද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වඩාත්ම වටිනා දේ තමුන්ගේ යහපත තමුන් හදා ගැනීමයි. සදත්තා පරමාර්ථා තමුන්ගේ යහපත තමන් හදා ගැනීමට වඩා වැඩි දෙයක් මේ ලෝකේ නැත්තේ. මොකද මේ ලෝකය මේ සමාජය ගත්තාම මේක විෂමයි පින්වතුනි. සංසාරික ගමනක හැදෙන එකක් නේ. දැන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච යුගයේ බුදුරජාණන් වහන්සේ උපන්නේ දඹදිවනේ. අපිට අල්ලපු රටේ ඉන්දියාවේනේ. එහෙමයි. දැන් බලන්න ඒකත් අපිට පැහැදිලි කරන්න වෙලානේ. එහෙමයි. මොකද ඒවට තර්බුද හැදුවානේ. ඒ වගේ අසත්පුරුෂයෝ ඉන්නවනේ මේ ලෝකේ. ස්වාමීන් වහන්සේ කරුණ කියනකොට මට මේ සිහිපත් වෙච්ච දෙයක් තමයි දැන් වර්තමානයේ තවමත් මේක ඉස්මතු කර කර පොත් ලියමින් මේ කාරණේ යනවා ස්වාමීන් වහන්සේ. පුදුම අවාසනාවක්. ඒකයි මහත්තයා අපි සිහිපත් කළේ මෛත්‍රී කරුණා නැතිකම. එහෙමයි. මනුස්ස වර්ගයා කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් නැති ඇයෝ නිසා අනුකම්පා විරහිත තමන් වැජබෙන්න හිතන අය නිසා මේ අරුබුද. එහෙමයි. අනුකම්පා විරහිතයි. තමන්ගේ වැජබීමයි බලන්නේ. තමන්ට සත්කාර, තමන්ට ප්‍රශංසා, තමන්ගේ කීර්තිය, තමන්ට තැන, තමන් මුදුනා වෙන්න තමයි කැමැත්ත. එහෙමයි. ඒ හේතුවෙන් මොන දේ හරි විකුණලා තමන් වැජවෙනවා. එහෙමයි. හරිම භයානක තත්ත්වය තමයි මේ ගිහි පැවිදි කොට්ටාසයක් ඉන්නවා. ඒකට ධර්මය පාවිච්චි කරන. ඒකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වේශය පාවිච්චි කිරීම. ශ්‍රාවක වෙස් අරගෙනනේ. ගිහියෝ ඉන්නවා උපාසක වෙස් අරගෙන. පැවිද්දෝ ඉන්නවා භික්ෂු වෙස් අරගෙන. වේශය විතරයි. එහෙමයි. වේශේ ඊට පස්සේ සමහරවිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා ධර්මයේ තියෙන වචන කතා කරනවා. එහෙමයි. දැන් ගොඩාක් මේ ප්‍රසිද්ධ වෙන්න කැමති අය, ලාභ සත්කාරය හදාගන්න කැමති අය මේ කාලේ ගන්නේ අභිධර්මයේ. එහෙමයි. අභිධර්මයයි කියලා ඉස්සරහට අරගෙන මහත්තයා අභිධර්ම පන්ති කියලා පටන් ගන්නවා. එහෙමයි. අපි දැක්ක මේ විනාශي සමාජ මාධ්‍ය ආදී බොහෝ සිද්ධ වෙනවා. එහෙමයි. අභිධර්ම පන්තිය කියලා එකක් පටන් ගන්නවා. අභිධර්ම පන්තිය මාසයයි, මාස දෙකයි, මාස තුනයි ඒක ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ කරන්නේ තමන් වටේ හැදිච්ච පිරිසට
මේ සමාජයට යහපත කරන සත්පුරුෂයන්ගේ ඇදකුද කියනවා. සත්පුරුෂයන්ට ගරහනවා, අපහාස කරනවා. සමාජ මාධ්‍ය තුල නොයෙක් දේවල් හදා නින්දා කරන්න පටන් ගන්නවා. අවසානයේ අභිධර්ම කතා නැහැ. මහා බිහිසුණු නින්දා රැල්ලක් තියෙන්නේ. එහෙමයි. ඒකට අහුවෙච්ච මිනිස්සු හරියට කෙමනට අහුණා වගේ. කෙමන අටවුවට පස්සේ මාළුව මේ කසට යනවනේ. යන්න විතරයි පුළුවන් මහත්තයා එන්න බෑ. මේ කෙමන කියන උගල අටවපුවම ඒක ඇතුළට මේ මාළුවට යන්න පුළුවන්. ආයෙත් එන්න බෑ. අහු වුණා. අනේ අහිංසකයෝ ටිකක් අහුවෙලා ඉන්නවා. ගොඩ ඉන්න බැරි. ගොඩ එන්න දුෂ්කර. අතිශයින්ම ගොඩ එන්න දුෂ්කර තැනක. ගත්තේ අභිධර්මයේ මුලට. අභිධර්මයේ තුල කතා කරන මේ හිතක් හැතිරෙන මේ චිත්ත වීති ආදිය ගැන දැනුම් මාත්‍රයක් කෙනෙකුට හටගත්තා නම් ඒ කෙනා ධර්මයමයි වැළඳගන්නේ මහත්තයා. එහෙමයි. ධර්මයේ වැළඳ ගන්නවා, තිසරණේ වැළඳ ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ හිතේ හැසිරීම ගැන අපිට දේශනා කළේ මේ ගම්භීර ධර්මය මගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේට වැඩි කෙනෙක් මට නෑ. එයා වැළඳ ගන්නවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල දේශනා කළේ මහත්තයා එකම මාර්ගයක්. මාර්ග ගොඩක් නෑනේ. එහෙමයි. සැනසිලි මාර්ගය එකයි. ඒ එකම එක මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කෙනෙක් ගමන් කරනවා කියන එක තමයි එයා මේ ජීවිතයට යහපත සලසා ගන්නවා කියන එක. එයා මේ මම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් කියලා පිරිස ඉස්සරහා ප්‍රසිද්ධ වෙන එක නෙවෙයි යහපත. එහෙමයි. දශමයක් හරි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරොත් ඒකයි යහපත. හොඳට තේරුම් ගන්න ඕන අපි සූත්‍රය හොඳට ඉගෙන ගත්තොත් කෙනෙක් හොඳ ගුරු ඇසුරක යහපත් ගුරුවරයෙක්ගේ ඇසුරේ සූත්‍රය හොඳට ඉගෙන ගත්තොත් සූත්‍ර පිටකය ඒක නා හොඳට සූත්‍ර පිටකය ඉගෙන ගත්තා කියලා තෝර බේර ගන්න තියෙන දේ තමයි තෙරුවන් සරණට ගරු කර කර එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න මහන්සි ගන්නවා. අමාරු වෙන්න පුළුවන්, දුෂ්කර වෙන්න පුළුවන්, ටික ටික හරි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න මහන්සි ගන්නවා. එයා කරන්නේ ඒක. එහෙමයි. මොකද එයාට තේරුණා සූත්‍රය තුලින් ජීවිතේ තේරුණා. අපි තුම කෙනෙක් හොඳ ගුරු ඇසුරක විනය ඉගෙන ගත්තා කියලා. එයත් තිසරණයට ඇලුම් කර කර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න මහන්සි ගන්න ඕන. හරි ගියා නම්. අපි තුම අභිධර්මයේ හොඳ ගුරු ඇසුරකින් අභිධර්මයේ පැහැදිලිව ඉගෙන ගත්තා කියලා. ඒ පුද්ගලයා ශ්‍රාවක භාවයට පත් වෙලා තෙරුවන් සරණේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිනු කරන්නයි මහන්සි ගත යුත්තේ. දැන් මේ ඈයන්ගේ දිහා බලනකොට අපිට පේනවා සද්ධර්මයක මේ අවබෝධ කර යුතු ධර්මයක උණුහුමවත් ලැබිලා නැහැ. ධර්මයක ඌෂ්ණවත් ලැබිලා නැහැ. දහම් පහසක්වත් ලැබිලා නැහැ. ධර්මයේ හුලඟක්වත් ලැබිලා නැහැ. මතු පිටින් නිකන් ධර්මයක් කියවලා විතරයි කියවපු එකක් තමන්ගේ වැජවීම උදෙසා පාවිච්චි කරනවා කියන එක කිලිටු සහගතයි. හරියට මහත්තයා සර්පයා වැරදි තැනින් ඇල්ලුවා වගේ. අලගද්දූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා සර්පය අල්ලන්න දක්ෂ නැති මෝඩයා විසගෝර සර්පයාගේ නැට්ටෙන් අල්ලනවා. නැට්ටෙන් අල්ලපු ගමන් මේ විසගෝර සර්පයා දෂ්ට කරනවා. දෂ්ට කරපු ගමන් උගේ විසට විකල් වෙනවා. එහෙමයි. ඊට පස්සේ පුද්ගලයා දන්නේ නැහැ ජීවිතේ නැසී යනකම්ම. ඒ වගේ මේ ජීවිතේ කට තියනවට කියවයි. මේ ජීවිතේ Tamanට වැජවීමක් හදාගන්න වෑයම් කරයි. හැබැයි මේ විස ශරීරයේ දුවලා එයා මිය පරලෝ ගියාට පස්සේ ආයි දහම් පදයක් අහන්න නැති තැනක උපදී. එහෙමයි. ඒ නිසා ඔය වගේමයි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් මේ ජාත චේතිය, බෝධි චේතිය, ධම්ම චේතිය, නිබ්බාන චේතිය පිහිටි සුපූජනීය භූමියට නින්දා අපහාස කරොත් ඒක මිනිසුන්ට වැරද්දුවොත් දැන් මිනිස්සු ලංකාවේ එක එක තැන් හොයාගෙන යනවා මේ බුදුරජාණන් වහන්සේ උපන්නේ මෙතන, බුදුරජාණන් වහන්සේ සම්බුදුනේ මෙතන කියලා. මිනිසුන්ට මහත්තයා අර ජාත චේතිය වැඳලා රැස් කරගන්න පින අහිමි කළානේ. එහෙමයි. බලන්න මේවා මේ අමනුස්ස නීච අමනුස්ස ලෝකවලින් එන බලපෑම. ස්වාමීන් වහන්සේ ඒ කාරණේදී ඒකේ Facebook පිටුවක සඳහන් කරලා තිබුණා අපි දැන් මේ ලංකාවේ තමයි මේ ඔය කියන ස්ථාන තියෙන්නේ. අපි අය හිත පහදවනවා. එතකොට ඒ ස්ථාන ලංකාවේ තිබුණත් හිත පැහැදීම හින්දා එයාට මේ ඉන්දියාවේ තිබුණත් ඒ කරුණ වැරදි නම් ලංකාවේ තියෙන නිසා ඒ ලංකාවේ තියෙන නිසා හිත පැහැදීම නිසා හිත පැහැදීම හින්දා එයාට පින් රැස් වෙනවා කියලා. අපි මහත්තයා වැරදි කාන්තාවක්ව දරුවෙකුට පෙන්නනවා මේ නුඹේ අම්මාය කියලා. එහෙමයි. ඒ දරුවා මේ මගේ අම්මාය කියලා හිතාගෙන අර වෙන කාන්තාවකට උපස්ථාන කළා කියලා මවුට කරපු උපස්ථානයකින් වෙනවද? එහෙමයි ස්වාමී. ඒක මවුට කරපු උපස්ථානයකින් සිද්ධ වෙන්නේ.
මෑණියන් කියලා කියන්නේ තමන්ව මේ ලෝකෙට ජාත කරපු කෙනා එක්කෙනයි. එහෙමයි. මේ ලෝකේ දිනෝ 1000ක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් කාන්තාව අතරේ අම්මා කියන්නේ අපිට එක්කෙනයි. එහෙමයි. තාත්තා කියන්නේ අපිට එක්කෙනයි. එතකොට මේ මව්පියන්ට අපෝපස්ථානය කරනවා කියන එක ගත්තාම ඒ දරුවා තමන්ගේ මවුන්ට කරන්න ඕන. තමන්ගේ පියාට කරන්න ඕන. එහෙමයි. එතකොට තමයි මේ දරුවාව සුගතියට අරගෙන පුළුවන් මහා පුණ්‍ය සම්පත්තියක් හටගන්නේ. ඒ වගේ බුදුරජුන්ගේ ජාත ජීවිතය මෙතනයි කියලා භාග්‍යතුන් වහන්සේගේ ජාත චෛතිය වඳින්න ඕන. බුදුරජුන් ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළේ මෙතනයි කියලා බෝධි චෛතිය වන්දනා කරන්න ඕන. මේක තේරුම් ගත්ත ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා මහා යුද්ධයක් කරලා මේ බුද්ධ ගාව බේරගත්තේ ඒ නිසානේ. දැන් බලන්න ගියාම මේ කියන හැටියට බුද්ධ ගාව බේරාගෙන එතුමා කරලා තියෙන කිසි වැඩකට නැති නිෂ්ඵල දෙයක්නේ. එහෙමයි ස්වාමීන් එතුමා මේ කාලාන්තරයක් වෙහෙසිලා ඒ කාලේ කිසිම දියුණුවක් නැති කාලෙක එතුමා මහා වෙහෙසිලා කරපු දේ මහා නිෂ්ඵල ගන්න. ඇයි මේව ලංකාවේ තිබිලා තියෙන්නේ? තේරෙනව නේද මේවා කොච්චර බොල් ආදද කියලා? එහෙමයි. අතිශයින්ම බොල්, අතිශයින්ම નિසරුවාද. નિසරුවාද බවට පත් වෙනවා. මොකද මේ මනුස්ස වර්ගයා කෙරෙහි මෛත්‍රී කරුණා කිසිවක් නැති පුද්ගලයෝ නිසා. ඒ පුද්ගලයෝ නිසා තමයි මේ අරුබුදකාරී පසුබිම් ඔක්කොම මහත්ය හටගන්ට හේතු වෙලා තියෙන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු ධර්මයක් ගැන මම වදාළේ. ඒ තමයි තමන්ගේ ජීවිතේට යහපත සලසා ගන්නවා කියන එක තමන් කරගත යුතු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සදත්තා පරමාත්තා. වඩාත් වටින්නේ තමාගේ යහපත හදා ගැනීමයි කියන එක. එහෙමයි. දැන් සමාජ මට්ටම් ගත්තහම පස්සේ මහත්තයා ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ උපදින කාලය වෙනකොට විශාල සමාජ බෙහෙදනයක් තිබුණා. අදත් තියෙනවා ඒක. නමුත් අදට වඩා ඒ කාලේ තරව තිබුණා. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර මේ ක්ෂත්‍රිය ආදී වශයෙන්. එතකොට ඕකේ ඔය බෙදීම තුල සම්පූර්ණයෙන් තිබ්බ එකක් මහත්තයා. මේක ලෝකෙට කිව්වේ මේ බ්‍රාහ්මණයෝනේ. එහෙමයි. බ්‍රාහ්මණයෝ වේදේ ඉගෙනගෙන මේක කිව්වා. ඒ කියනකොට කාන්තාවට හැමතිස්සෙම තිබුණේ පහළ තැනක්. එහෙමයි. කාන්තාවට තිබුණේ පුදුමාකාර පහළ තැනක්. කාන්තාව කියලා කියන්නේ මේ සමාජය තුළ යටපත් වෙලා කොන් වෙලා පැත්තක ඉන්න ඕන පිරිසක් විදිහට හිටියේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට පහළ වෙලා බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ටත් පැවිද්ද දීලා මේ ලෝකේ රහතන් වහන්සේට කියන්නේ මහත්තයා ලෝකේ යම්තාක් භවග්‍රයෝ ඇද්ද යම්තාක් සත්වයෝ ඇද්ද සත්වයෝ වාසය කරන තැන් ඇද්ද ඒ සියල්ලට මිහිණින් වැඩ ඉන්නේ රහතන් වහන්සේ කියලා කාන්තාවොත් අරහත් විපසක් කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ යම් අග්‍ර වූ තැනක් ඇද්ද එතෙන්ට කාන්තාවන්ගේ ජීවිතෙත් වත්වනා. එතකොට මේ ස්ත්‍රී ජීවිතයට වටිනාකමක් දුන්නේ අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ. මහා ශ්‍රාවිකා වුණානේ ස්වාමීන් වහන්සේ. මහා ශ්‍රාවිකාව බවට පත් වුණා. සම්බුද්ධ ශාසනයේ සුරකින්නයි බවට පත් වුණා. අන් අයටත් මාර්ගඵල උපදවා දිනාය බවට පත් වුණා. අන් අයගේ සුගතිය සදනාය බවට පත් වුණා. එහෙමයි. දානයක් මානයක් පූජා කරත් අනිත් අයට මහත්ඵල මහානිසංස උපදවන පින්කෙතක් බවට පත් වුණා කාන්තාව. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නිසා. ඉතින් එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමකගේ ශාසනයක බුදුරජාණන් වහන්සේ සරණයන්ට ධර්මයේ සරණයන්ට සංගරුවන සරණයන්ට වාසනාව මේ ලංකා භූමියේ උපන්න අපට උදා වෙලා තියෙනවා. ස්ත්‍රියක් විදිහට උපන්නත් පුරුෂයෙක් විදිහට උපන්නත් අපිට දැන් මේ අවකාශය ලැබිලා තියෙනවා. සමාජය හදන්න බෑ පින්නතුනේ. සමාජයේ සමහර මේ මුල් බැසගත්ත අරටු බැසගත්ත තීන්දුව తీරන ඒවා මකවලාවත් හදන්න බෑ. එහෙමයි. ඒ දේවල් පළපදියම් වෙලා. ඉතින් එහෙම ඈයන්ගෙන් සමහර ලාවට කාන්තාවට මේ හෙලා දැකීමක්, පහත් කොට තැකීමක්, කාන්තාවක් තනිකඩව ඉන්නකොට කතා හැදීමක් මේවා තියෙන්න පුළුවන්. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් නොවන්නේය. එහෙමයි. තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් මුනිවරයෙක්ද නොවන්නේය. අසවලානම් රහත් කිව්වට රහත් වෙන්නේ නැහැ. එහෙමයි. අසවලා හොරෙක් කිව්වට හොරෙක් වෙන්නෙත් නැහැ. තමන්ගේ ක්‍රියාව ගැන යම් අයුරකින් දන්නවද? ඒ විදිහටම මේ ලෝකයේ දෙවිවරු එයා ගැන දන්නවා. එහෙමයි. ඒ නිසා ආන් ඒක සිහි කරන්න. මේ ලෝකේ ඇත්තටම රහතුන් ඉන්නවනම් ඒ රහතුන් ඔබ ගැන හරියටම දන්නවා.
මේ ලෝකයේ දෙවිවරු ඔබ ගැන හරියටම දන්නවා. ඔබ කළ යුත්තේ තමන් දෙසට හැරී බලද්දි සුන්දර චරිතයක් හදාගන්න එක. ලෝකේ චෝදනා කරපු දෙයින් ලෝකේ කටවල් වහන්ට කියලා අපි නැවතුනොත් එහෙම ලෝකේ කටවල් වහන්න ඕන ලෝකයා හදලා යන්න ඕන කියලා අපි නැවතුනොත් එහෙම අපිත් ඒ ලෝකයාගේ ගොඩට එකතු වෙනවා මිසක් අපිට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මට මතකයි එක විද්වතෙක් කියලා තිබුණා මේ පාරේ යනකොට බල්ලෝ බුරද්දී බල්ලන්ට ගල් ගහන්න ඔබ නැවතුනොත් ඔබට හැමදාම බල්ලොන්ට ගල් ගහ ඉන්න සිද්ධ වෙවි. ගමන නවති. ඒ නිසා බල්ලෝ බුරාපුදී තමන්ගේ ගමන මොකක්ද කියලා අඳුනගෙන ඒ ගමන ශක්ති සම්පන්නව යන්න ඕන. ඒ කෙනාටයි මහත්තයා ගමන යා හැක්කේ. තවත් දහම් ගැටලුවක් වෙනුවෙන් අපි ඉඩාසර වෙන් කරගන්නේ අපිව සම්බන්ධ වෙන්නේ මහනුවරින් තිවංක මහත්තයා. ඔබට අවස්ථාව දහම් ගැටලුව යොමු කරන්න. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මම මහනුවරින් තිවංක රණදාව කියලා පුතෙක් කතා කරන්නේ. මගේ ප්‍රශ්නය තමයි මම ගෙදර බුදුන් වදින බුදු කුටිය චූටි එකක්. ඒකේ මම පහනක් සුවඳ කූරු මල් පැන් ගිලන් ප්‍රසාදිය පූජා කරලා ඒක බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒකම ඒ පූජාව මම බෝධි අරමුණු කරලා බෝධියටත් පූජා කරනවා. ඒ පූජාවම සෑය අරමුණු කරලා මම සෑයටත් පූජා කරනවා. ඒ පූජාව මහරහතන් වහන්සේලා අරමුණු කරලා මම ඒකටත් පූජා කරනවා. එහෙම පූජා කරාට කමක් නැද්ද? ඒකින් ලැබෙන පින මොන වගේද කියලායි මට දැනගන්න ඕනේ. ඒ නමෝ බුද්ධාය. අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා යම් පහන් ආලෝකයක් දැල්වනවාද යම් පූජා ආදිය තැන්පත් කරනවාද ඒ පූජාවෙන්ම බෝරජාණන් වහන්සේ පිදීම සුදුසුයි. මොකද බෝධි කියලා කියන්නේ බෝධි කියන නම පවා ලැබුණේ ඒ උතුම් වෘක්ෂයට ශාස්ත්‍රූන් වහන්සේ ඒ රුක් සෙවණේදී අවබෝධය ලැබුණ නිසා. නැත්නම් ඒ වෘක්ෂයට කිව්වේ ඇසතු. ඇසතු වෘක්ෂය බෝධි වෘක්ෂය බවට පත් උනේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ රුක් සෙවණේදී අවබෝධය පසක් කරපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ සිහි කරගෙන තමයි අපි බෝධිය වඳින්නේ. භාග්‍යතුන් වහන්සේට දල්වන පහනත් පූජා කරන පූජාවලුත් බෝරජුන්ට පූජා කරන්න. සෑරජාණන් වහන්සේ කියලා කියන්නේත් ශාස්ත්‍රූන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් පිට ශාස්ත්‍රූන් වහන්සේ සදිස කොට වන්දනා කරන වස්තුව. ඒ නිසා මේ සෑරජාණන් වහන්සේ උදෙසාත් බුදුරජාණන් වහන්සේ උදෙසා දැල්වූ පහන ඒ පූජාවල් එහෙම පූජා කරන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ උදෙසා කරන පූජාව බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ හේයින් රහතන් වහන්සේලා උදෙසා ඔබ දැන් ඒ ගොඩාක් ඉඩකඩ නැහැ කියලා කතාවක් නේ කිව්වේ. අපිට පුළුවන් රහතන් වහන්සේලා උදෙසා පහනක් දැල්වන්න. බුදුරජාණන් වහන්සේට අනික් සියලු පූජාවල් තියෙනවා. රහතන් වහන්සේලා විශේෂයි රහතුන් උදෙසා පහනක් දැල්වන්න. ඉතින් ඒකෙන් තමන්ගේ ජීවිතේට යහපත හදාගන්න පුළුවන්. අර බෝරජුන්ට සෑරජුන්ට බුදුරජාණන් වහන්සේ උදෙසා දැල්වන පහනම පිදුවාට ඒකේ කිසිම වැරද්දක් නැහැ. මොකද සෑය බෝධි අපි වඳින්නේ ශාස්ත්‍රූන් වහන්සේව සදිස කොටගෙන බුදුරජාණන් වහන්සේ වන්දනා කරන අදහසින්මයි අපි සෑය බෝධිය වන්දනා කරන්නේ. ඊළඟට මේ පිනේ අනුහස් ගැන ඇහුවනේ. එහෙමයි. නත්ති චිත්තේ පසන්නම්හි අප්පිකා නාම දක්ඛිනා තථාගතේවා සම්බුද්ධේ අතවා තස්ස ශාවකේ. එහෙමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙමයි. බුදුරජුන් ගැන වේවා බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ ගැන වේවා සිත් ප්‍රසාදයෙන් යුක්තව සුළු පිනක් හෝ කරන්නේය. ඒ කරන පින අල්පය කියා කතාවක් නැත. එහෙමයි. බුදුරජාණන් වහන්සේ උදෙසා මම එක පහනයි දැල්වේ. අනේ එකයිනේ. චූටි පිනක් කියලා කතාවක් නෑ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ අචින්තනීය ගුණ තියෙනවා. මහා සංගරුවන කියලා කියන්නේ අනන්ත ගුණ තියෙනවා. අචින්තනීය ගුණ ඇති බුදුරජුන්ට පුදන පිනේ විපාකය අචින්තනීයයි. අනන්ත ගුණ ඇති සංගරුවන විශේෂෙහි පුදන පිනේ විපාකය අනන්තයි. ඒ විදිහට තේරුම් ගත යුතුයි. අපිට තවත් එක් ප්‍රශ්නයක් වෙනුවෙන් කාලය ඉතුරු වී තිබෙනවා. ප්‍රශ්නය යොමු කරන්නේ පිළිමතලාවෙන් කුමුදුනේ. ඔබට ඒ සඳහායි අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පිළිමතලාවෙන් කුමුදුනී කියලා එක්කෙනෙක් තමයි කතා කරන්නේ.
මට දැනගන්න ඕනේ මේ මම භාවනා කරන්න මේ උත්සාහ දරන කෙනෙක් ඇත්තටම මම භාවනා කරනකොට මම මේ එක භාවනාවක් උදාහරණයක් විදිහට මෛත්‍රී භාවනාව කරන්න කියලා හිතාගෙන ටිකක් මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන් ඒ කියන්නේ මේ ප්‍රදේශ වශයෙන් සහ දිශා වශයෙන් වඩලා ඉවරුනහම මට හිතෙනවා දැන් මම බුද්ධානුස්සතිය වඩන්න ඕනේ කියලා හිතෙනවා. ඊට පස්සේ බුද්ධානුස්සතිය බුදුරජාණන් වහන්සේගේ නව ආරහදී බුදුගුණ ගැන හිතලා ඉවරුනන් පස්සේ මට හිතෙනවා දැන් අනිත්‍ය වඩන්න ඕනේ කියලා. ඉතින් එහෙම මේ භාවනාව විටින් විට මාරු කර කරන එක හොඳයිද නැත්නම් හිත එකම භාවනාවක දිගටම පවත්වාගෙන යන එකද සුදුසු කියලා වඩා සුදුසු කෝකද කියලා මේ භාවනාව වඩවා ගැනීමේදී මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකේ වරදක් නැහැ. සාමාන්‍යයෙන් අපි චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්තව සමත භාවනාවල හිත තැම්පත් කරගෙන යනකොට ඒ චිත්ත සමාධියත් එක්ක අපිට කුසල සහගත මානසිකාරය එහෙම සිහි කරන්න පුළුවන්. නමුත් ඒ ගැන මෙහෙම තේරුම් ගන්න ඕනේ. දැන් සමහරුන්ට තියෙනවා සමහර කෙනෙක් මෛත්‍රී භාවනාව කර කර ඉන්නවා. කර කර ඉද්දි හිතනවා නෑ මම බුදු ගුණ කරන්න. මෛත්‍රී භාවනාව ඉවර කළෙත් නෑ. එහෙමයි. ඒක නා මේ බුදු ගුණ කරන්න පටන් ගන්නවා. සමහරු මෙහෙමත් කියනවා මේ මම මෛත්‍රී භාවනාව කර කර ඉද්දි ඉබේම බුදු ගුණ වලට වැටෙනවා කියනවා. එහෙමත් කියනවා. එතකොට මේ ඒකේ තේරෙනවා අර ඒ කෙනාට තියෙන්නේ එක භාවනා මානසිකාරයක් තුල හිත තැම්පත් කරගෙන යනකොට හිත විසින්ම අලසකමක් උපදිනවා. ඒ උපදින අලසකමෙන් එයා කල්පනා කරනවා නෑ මෛත්‍රියට වඩා හොඳයි බුදු. මම බුදු ගුණ කරනවා. බුදු ගුණ හිතනවා නෑ ඊට වඩා හොඳයි අනිත්‍ය කරන්න. අනිත්‍යට මාරු වෙනවා. එහෙමයි. ඒක නා හිතට අනුව නටලා. හිත පාලනය කරන්නනේ භාවනාව කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිතේ පාලනය පිණිස ප්‍රඥාවේ වැඩිම පිණිසනේ භාවනාව උපකාරී වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සමත විදර්ශනා දෙකම අපිට වඩන්න කියලා. ඇයි සමත විදර්ශනා වැඩි යුත්තේ? සමතෝ භාවයතු චිත්තම් භාවියති. සමතේ වඩන කෙනාගේ හිත වැඩෙන්නේය. එහෙමයි. චිත්තම් භාවයතු කමත්ත මනු හෝති. හිත වැඩෙද්දි මොකක්ද අපේ ජීවිතේට සිද්ධ වෙන්නේ? මේ හිත ඇතුලේ තියෙනවා නම් රාගාදී ලාමක අකුසල්. ඒ රාගාදී ලාමක අකුසල් තුනී වෙනවා ප්‍රහාණය වෙනවා. ඒක තමයි සමතයෙන් සැලසෙන යහපත. යෝ රාගෝ සෝ පහියති. යම් සරාගී බවක් මේ సంతානයේ වේද එය ප්‍රහීන වී යන්නේය. එහෙමයි. විපස්සනා භික්කවේ මේ භාවේත මහණෙනි විදර්ශනාවත් ඔබ වඩන්න. විපස්සනා භාවයතු විදර්ශනාව වඩද්දී පඤ්ඤා භාවීයති. වැඩින්නේ ප්‍රඥාව. එහෙමයි. පඤ්ඤා භාවයතු කමත්ත මනු හෝති. ප්‍රඥාව වඩන කෙනාට මොකක්ද වෙන්නේ? ප්‍රඥාව වඩන කෙනාට සිදුවෙන දේ තමයි යා අවිජ්ජා. යම් නොදැනුවත්කම අනවබෝධයක් අවිද්‍යාවක් ඇද්ද? ඒ අනවබෝධය ඒ අවිද්‍යාව සපහියති ප්‍රහාණය වෙලා යනවා. එහෙමයි. එතකොට ඕක තමයි මේ භාවනා දෙකින් අපේ ජීවිතයට සැලසෙන යහපත. එහෙමයි. එතන මූලිකව මහත්ය කෙනෙක් භාවනාවේදී එක තැනක වාඩි වෙලා බොහෝ වෙලාවක් ඉඳිමින් කරන භාවනාවේදී අපේක්ෂා කරන්නේ සමතය. එහෙමයි. චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය උපදවා ගැනීම. ඒකෙදී ගොඩාක් හොඳ දේ පින්වතුනි මේ භාවනාවේ ප්‍රණීත භාවය පිණිසත් භාවනාව නීවරණ වලින් බැට නොකෑම පිණිසත් අපි භාවනාව පුරුදු කරද්දී මේ කලින් කලට සක්මන් කරමින් භාවනාවට හුරු වීම. ඒක හරි ප්‍රයෝජනයි. එහෙමයි. මේ මොකද හිතක ස්වභාවය හරි වංචාකාරී. හිත සමහරවිට භාවනා කරන්න පටන් ගත්ත පින්වතුන්ලා දන්නවා මුලින්ම බුදුගුණ භාවනාව අහලා බුදුගුණ භාවනාව කරන්න පටන් ගත්තම මේ අපිට හිතෙනවා හරි ෂෝක් එකකට මට බුදුගුණ වැඩෙනවානේ. මොකද අපිට පැය හමාර හොඳට ඉන්න පුළුවන්. දවස් දෙක තුනක් එහෙමයි. හරි ප්‍රණීතයි ගොඩාක් වෙලා භාවනාවේ ඉන්න පුළුවන්. එකපාරක් බුදුගුණ කරලා ඉවරලා ආයෙ හිතෙනවා තවත් මම ගොඩක් වෙලා හිතනවා නම් හොඳයි බුදුගුණ. මෙහෙම හිතෙනවා. එයාට මේ භාවනාවේ ඉන්න පුළුවන් බවක් දැනෙනවා. එහෙමයි. හිත ටික කාලෙ මේක දෙන්නේ අපිට. ඊට පස්සේ හිත අපිට වංචා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිත මේකට වෙහෙස උපදිනවා. දැන් බුදුගුණ මානසිකාර කරනකොට හිතට ප්‍රීතියක් නැහැ. හිතට සැප උපදින්නේ නැහැ. එතකොට අපිට හිතෙනවා අයියෝ මට ඉස්සර වැඩුණා දැන් වැඩෙන්නේ නැහනේ. අන්න හිත විසින් යම් වංචාවක් කළාද ඒ වංචාවට අපි අහුණා. අපි දැන් කලබල වෙලා දැන් අපිට මානසිකාරය අමතකයි. අපි හිතනවා ඉස්සර වැඩුණා දැන් වැඩෙන්නේ නැහනේ. එහෙමයි.
දැන් අපි අතීතයට ගියපු සැපයක් භාවනාව තුළින්ම හොයනවා. නෑ බුදුගුණ භාවනා කරන කෙනා කල යුත්තේ බුදුගුණ හිතීම. අමාරුවෙන් හති බුදුගුණ හිතීම. බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයේ සිත සිතා හිත ප්‍රීතියටපත් කර ගැනීමනේ. එහෙමයි. කෙනෙකුට ඒ අරමුණ අමතක වුණත් අපි කියනවා එයාගේ හිත පිට ගියා. එයාගේ හිත විසිරුණා. විසිරීම කියන එක හරි අමාරුයි අඳුනගන්න. විසිරීම කියන එක සිද්ධ වෙනවා අන්න අර ක්‍රමයට. බුදුගුණ වඩා ඉද්දි මෛත්‍රිය වඩන්න හිතෙනවා. හිත විසිරිලා. එයා හිතනවා ඇති දැන් බුදුගුණ දැන් මෛත්‍රිය. ඔය විදිහටම තමයි මහත්තයා යම් දවසක ඉන්නේ ඇති දැන් භාවනා කළා. එහෙමයි. එතකොට එයා හිතට අනුගමනන් ගියේ එයා ඊට පස්සේ නවත්තනවා එහෙනම් ඇති. එහෙමයි. ඉතින් ඒ නිසා භාවනාව කියන එක අපි බොහොම ප්‍රණීත දෙයක් ජීවිතය ඇතුලේ කරන බොහොම ප්‍රණීත දෙයක්. ඒ නිසා හොඳට සකස් කරගෙන කරන්න. ඔබට පුළුවන් වාඩි වෙලත් සක්මන් කරමිනුත් භාවනා මානසිකාරය පුරුදු කරන්න. එතකොට මේ කයට දැනෙන වෙහෙස පවා දුරු වෙනවා. එක දිගට වාඩි වෙලා ඉද්දී කයට වෙහෙසක් සහ කයට බර ගතියක් එනවනේ. ඒ කයේ බර ගතිය වෙහෙස උදව් වෙනවා නීවරණ වලට නැගිටින්න. නීවරණ වලට නැගිටින්න උදව් වෙනවා කයේ බර සහ කයේ වෙහෙස. එතකොට අපි කයේ බර කයේ වෙහෙස ගැන වැඩි හිතන්නේ නැතුව ඕක කරගෙන යන්න ගියොත් එහෙම සමහරවිට අපිට නොදැනීම අපි නීවරණ තුලට යනවා. ඊට පස්සේ නීවරණෙන් බේරෙන්න අමාරුයි. අපි හිතමු නිදිමතක් වගේ එකක් කෙනෙකුට බැට දෙන්න පටන් ගත්තොත් නිදිමත එක දිගට බැට දෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එක දිගට බැට දෙනවා ඊට පස්සේ බණපදයක්වත් අහන්න බෑ ඉතින්. අර නීවරණයෙන්ම ගහනවා. එහෙමයි. මොකද නීවරණයෙන් මේ කෙනාගේ මග වළක්වන්න පුළුවන් බව හොඳට හිතට අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ නීවරණෙමයි නැගිටින්නේ. එහෙමයි. මේ නීවරණයෙන් නැගිට පහර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි බොහොම මේ නුවණින් සලකා තමයි භාවනාව කළ යුත්තේ. භාවනාව ගැන පෙන්වන හැම තැනකම වගේ බුදුරජාණන් වහන්සේ වදාරන වචනයක් සක්මන් කරමිනුත් වාඩි වෙමිනුත් නීවරණයන්ට හසු වෙන්න නොදී මේ හිත දියුණු කරනවා කියන කාරණේ. ඒ නිසා හිත ගැන හොඳ අවධානයකින් ඉදිමිනුයි භාවනාව කියන එක අපි අනුක්‍රමිකව දියුණු කළ යුත්තේ හිතට ඕන විදිහට නෙවෙයි හිත දියුණු වෙන විදිහට. හිතට සැප උපදින විදිහට. භාවනාව ජීවිතයට සැප උපදින එකක් කරගන්නයි අපි වෑයම් කළ යුත්තේ. හිත ගැන තිබිය යුතු අවධානය ගැන ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන මහත මෙහිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට හරකෙක්ව බලා ගන්න මිනිස්සයා හරකාව දක්කගෙන නියරක් මැදින් යනවා වගේ හිත කියන එක මනාව හසුරුවා ගත යුත්තේ. එහෙමයි. නොහික්මුණු හරකෙක්ව නියරක් මැදින් දක්කගෙන යද්දී හරකාට කිසිම උවමනාවක් නැහැ හික්මෙන්න. අරගෙන යන කෙනාට තමයි උවමනාව තියෙන්න ඕන. මං හරකාව තනකොළ කන්ට ඉඩක් තියන්නේ. ගොයමට යන්න ඉඩක් තියන්නේ. පාරෙන් පිට පනින්න ඉඩක් තියන්නේ. මං මට ඕන විදිහට මේ හරකව අරගෙන යනවා. ඒ උවමනාව සහිතව ගමන පටන් ගන්න කෙනා උවමනාව යම් මොහොතක සිඳගත්තොත් එයාගේ ගමන එතනින් නැවතුණා. හරකා දැන් අපි හිතමු ස්වාමියාට කේන්ති ගිහිල්ලා ස්වාමියාට හිත දුකටපත් වෙලා ස්වාමියා කල්පනා කරනවා උඹ මං කියන විදිහට ඉන්නේ උඹ ඕන එකක් කරගනි කියලා ස්වාමියා නැවතුණා කියලා. එහෙමයි. එහෙම කියලා මහත්තයා නිකන් හරකා දුකටපත් වෙලා මේ නියරේ යයිද? හරකා ඊට පස්සේ හිත මනාප කටයුතු කරනවා. එහෙමයි. මේ හිත කියන්නේ ආන් ඒ වගේ නොහික්මුණු ගවයෙක් වගේ මේ සිත දමනය කර ගැනීම පිණිස ශාස්ත්‍රඥ වහන්සේ යම් වැඩපිළිවෙලක් දේශනා කළාද ඒ වැඩපිළිවෙල ගැන හිත පහදවාගෙන කෙනෙක් බොහෝම ප්‍රවේශමින් බොහෝම ඉවසිල්ලෙන් බොහොම ප්‍රියව හිතේ පහන්සිත වැඩි දියුණු කර කර නිතර බුදුරජාණන් වහන්සේට උපහාර පූජා දක්ව භාග්‍යතුන් වහන්සේට හදවතින් වන්දනා කර කර අහිංසක විදිහටයි මේක කළ යුත්තේ. ඉතින් භාවනාව දියුණු කරන කෙනෙකුට මා හිතනවා බොහෝ උපකාරයි. සක්මන් කරමිනුත් වාඩි වෙමිනුත් තමන්ගේ භාවනාව පුරුදු වෙන එක. මොකද සක්මනේදී උපදිනවා සමතයක්. එහෙමයි. සක්මනේදී උපදිනවා චිත්ත ඒකාග්‍රතාවයක්. මහත ඒක හරි ශක්තිමත්. සක්මන් භාවනාවේ යෙදෙමින් උපදවනවා චිත්ත ඒකාග්‍රතාවය ලේසියකට සිඳී යන්නේ නැහැ. මේක බොහොම ශක්තිමත් එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සක්මනේදී උපදවන චිත්ත ඒකාග්‍රතාවයේ මහණෙනි අතිශයින් ශක්තිමත් කෙනා. එහෙමයි. ඒ නිසා අපිට භාවනා කරන කෙනෙකුට සක්මන් භාවනාවත් පුරුදු කරගන්න පුළුවන් නම් කාලයක් භාවනාව පුරුදු කරගෙන යන කෙනෙකුට ඒක හරි පහසුවක්. ඒ නිසා ඒ විදිහට ඔබේ භාවනාව දියුණු කරන්න. දම්සභා මණ්ඩපයෙන්
සරුදේ සරු විදියටත් નિසරුදේ નિසරු විදියටත් අපිට තෝරා බේරා ගන්නට මහා සංඝරත්නය අවවාද උපදෙස් ධර්මානුකූලව පැහැදිලි කරන්න යෙදුණා. දම්සභා මණ්ඩපයට අවසන් කරන්නට කල් වේලා එළඹ තිබෙනවා. අපි මහා සංඝරුවනට දෙපා නැමද ආරාධනා කරමු උතුම් වූ පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට. අවසරයි ස්වාමීනි. අද දවසේ දම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාව වෙත වෙනුවෙන් දායකත්වයන් දරනු ලබන්නේ තමන්ගේ මිය පරලෝ ගියපු දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් WL ගංගා කුමාරි, සඳුනි, චතුරංගා සහ අනුරංගා කියන පින්වත් දියණිවරු විසින් දැන් ධර්ම දානමය වශයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට, සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් සතුට සිත් උපදවාගෙන පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන්, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩිත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝනු අඩුවම සලසා දෙත්වා. විශේෂයෙන් ලංකා භූමිය සුරකින ශ්‍රීමත් සුමන සමන් දෙව්රජුන් ප්‍රධාන ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ ලංකා භූමියට නිරන්තර රැකවරණ ආශිර්වාද සලසා දෙත්වා. ඒ සියලු දෙවියන්ට මේ ගෞතම ශාසනය තුළ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඊටාම පැහැදිලිව නිර්වුල්ව මේ යුගයේ අපිට කියා දුන්නේ ගුරුදේවයන් වහන්සේ. ගුරුදේවයන් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂම සැලසේවා. ගෞතම ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු එස් මාලනී මෑණියන්ටත්, WL ජයසේන පියාණන්ටත්, සැමිනෝනා ආච්චි අම්මාට සහ ඒ නමින් මිය ගියා වූ දරු දෙදෙනාට අද දායකත්වයේ දරන පින්වතුන්ලා අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මිය පරලෝ ගියපු සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ටත් ඉතා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානය සිදු කරන WL ගංගා කුමාරි, සඳුනි, චතුරංගා සහ අනුරංගා යන ඒ පින්වත් දියණිවරුන්ටත් ඒ අයගේ පවුල්වල දූ දරුවන් ඇතුළු සුජීවත්ව සිටින සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ධර්මයේ හැසිරෙන්න, සුවසේ පින් කරගන්නට අවකාශ ලැබේවා. මේ ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධ කරන්ට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපි පින්පෙත් අනුමෝදනා කරමු. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා රෝගාතුර වෙලා අසරණ වෙලා ඉන්න සියලු දෙනාට අපි ධර්ම දානමය වශයෙන් රැස් කළා වූ සියලුම පින්වල ආනුභාවයෙන්, අනුහසින්, බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදයෙන්, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාවෙන්, රැකවරණයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ ලැබෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සෑම සියලු දෙනාට, සුපින්නත් ඔබ සෑම සියලු දෙනාට අද දවසේ ධම්සභා මණ්ඩපය මෙහෙවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට සජීව විකාශයක් විදිහට ධම්සභා මණ්ඩපය ඔබ වෙතට අරගෙන එනකොට මේ උදෙසා විශාල කැපකිරීමක් සිද්ධ කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාට මේ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. පෙනෙන නොපෙනෙන බාධා, කරදර, ආපදා සියල්ල දුරු වේවා.
සුවසේ දහම්මග දියුණු කරගන්නට සුවසේ පිංඩස් කරගන්නට අවකාශ ලැබේවා. මේ ලැබුණු කල්යාණ මිත්‍ර ඇසුරේ ජීවිත බොහෝම ලස්සනට හදාගෙන ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ධම්සභා මණ්ඩපයට වැඩම කරමින් උතුම් වූ දහම් දේශනයේ සිදු කොට වදාළ වන්දනීය පූජනීය අපගේ මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ධම්සභා මණ්ඩපය උතුම් වූ සජීවී දහම් කතිකාවත සඳහා අද දවසේ බැතිබර විකාශන දායකත්වය දරන්නේ WL ගංගා කුමාරී, ඒ වගේම සඳුනි, චතුරංගා සහ අනුරංගා යන පින්වත් දියණිවරුන් විසින් විශේෂයෙන් මේ අයගේ බලාපොරොත්තු වෙන්නේ මිය පරලෝකීය දෙමව්පියන්ට සහ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ පින්නතුන්ගේ බැතිබර දායකත්වෙනුයි ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණේ. ඔබට මෙත් සිතින් සිහිපත් කරනවා ශ්‍රද්ධා රූප වාහිනී සජීවී රාත්‍රී සෙත් පිරිත් සජ්ජායනය, උතුම් වූ සෙත් පිරිත් සජ්ජායනය ශ්‍රී ගෞතම සිරිපා මහා විහාරයේ සිට අරඹන්නට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ වෙනුවෙනුත් සම්බන්ධ වෙන්නට කියලා අපි මෙත් සිතින් සිහිපත් කරමින් නැවතත් ඉරිදා හැන්දෑවේ ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් අපි සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.